ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. රූපවාහිනී මාතේ කලන මිතුරාණන් ශ්‍රද්ධා රූපවාහිනියත් ගුවන්විදුලි මාතේ කලන මිතුරාණන් ලක්විරු ගුවන්විදුලියත් එක්ව විවේකී ඉරිදා දවසේ පිනොත් ඔබේ ජීවිත වඩාත් පිනෙන් පුරවන අදිටනෙන් ඔබට තිලින කරන ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනාව පින්නන්ත ඔබට තිලින කරන්නටයි රූපවාහිනී මාතේ කලන මිතුරාණන් සජීවී මැදිරියේ සිට මෙලෙසින් ඔබේ දිනෙත් අභියසට දෙසවන අතරට පැමිණ තිබෙන්නේ. අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මිය පරලොවගිය දෙමව්පියන්ට සහ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දූදරු පිරිසක් විසින් කියන කාරණාව ඊටමත්ම දයාවෙන් යුතුව සිහිපත් කරන්නට කැමැති. පින්වන්ත ඔබටත් මෙලෙසින්ම උතුම් ධර්ම දාණය හෙලා දායකත්වයක් ගෙන කටයුතු කරමින් ඔබේ ජීවිත පිනෙන් පුරවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඔබට පුළුවන් මේ වෙනුවෙන් අපිට කතා කරන්නට 071 232යි 88යි 87 232යි 88යි 87 එමතුම් අංකය ඔස්සේ පිළිබඳව වඩාත් වැඩි තොරතුරු විමසන්නට පුළුවන් කියන කාරණාවත් මෙත් සිතින් යුතුව සිහිපත් කරන්නට කැමැතියි. අද දවසේත් මහමෙවුනා වාසී පින්වත් මහා සංඝරුවන නියෝජනය කරමින් පින්වත් ස්වාමින් වහන්සේ උතුම් ධර්මාසනයට වැඩම කරලා තිබෙනවා. ඒ උත්තම ශ්‍රී සද්ධර්මය අපට මෙනෙහි කර දෙන අදිටනේ. ඒ නිසා අද දවසේ උතුම් සදහම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් පින්වත් ස්වාමින් වහන්සේව බොහෝමත්ම ගෞරවයෙන් පාද වන්දනා කරමින් පළමුව අප සියලුම දෙනා උතුම් සදහම් දෙසුම වෙනුවෙන් පිළිගෙන සිටිමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. එසේනම් පින්වත් ස්වාමීනි අවසරයි. තුන් ලෝකයක් අමා මහ නිවනෙන් ඒකාලෝක කළා වූ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගම්බීර වූ අනුත්තරීය ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙතෙන් පටන් මෙනෙහි කර දෙනසේක්වා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය කියන්න මා සමගම සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි,
අද මේ සවස් කාලේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ අපි මේ සූදානම් වන්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපි සාදරයෙන් සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේ, අපේ ජීවිත සුවපත් කර ගැනීම පිණිස, අපේ ජීවිතේ හැබෑම සැපේ පිණිස දේශනා කළ ධර්මය අහන්න. පින්වතුනි, සැපය කියලා කියන්නේ අපි හැමෝම ආස කරන දේ. සැනසෙල්ල කියලා කියන්නේ අපි ආස කරන දේ. මේ ජීවිතේ ගත කරනකොට සුවසේ ජීවත් වෙන්න, සැපසේ ජීවත් වෙන්න, පීඩාවක් නැතුව ජීවත් වෙන්න, ව්‍යසනයක් විපතක් නැතුව ජීවත් වෙන්න අපි හැමෝම ආසයි. ඒ ආසාවට ආගම් ભેද නැහැ, ජාති ભેද නැහැ, උස් පහත් ભેද නැහැ. හැමදෙනාම ආසයි සතුටින් ඉන්න. හැමදෙනාම ආසයි සැපසේ ඉන්න. හැමදෙනාම මේ සැපය සම්බන්ධයෙන්, සුවය සම්බන්ධයෙන් හීනමවනවා, බලාපොරොත්තු ඇති කර ගන්නවා, නොයෙක් ප්‍රාර්ථනා ගොඩනගා ගන්නවා. හැබැයි ජීවිතය කියලා කියන්නේ හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල වදාලා මේ ලෝකේ ස්වභාවය යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යම් යම් විදිහකට මේ ජීවිතේ ගත කරන කෙනා හිතාගෙන පතාගෙන ඉන්නවාද, තතෝ තං හෝති අඤ්ඤතා, හැම තිස්සෙම සිද්ධ වෙන්නේ නොසිතු නොපැතු බලාපොරොත්තු නොවූ දෙයක්. ඒතා දිසෝ විනා භවෝ. ඔය වෙනස් වීම කියන එක මේ ලෝකේ තියෙන එකක්. පසලෝකස්ස පරියායන්. මේ ලෝකයේ යන ක්‍රමේ හොඳට දකින්න ඕන කිව්වා. ජීවිතේ නොයෙක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතුව මිනිස්සු ඉදිරි අනාගතය ගැන හීනමවාගෙන හිටියට මිනිස්සු නොසිතන නොපතන ඒවා එක පාර කඩාපාත් වෙනවා. දුක්ගිනි කඩාපාත් වෙන්නේ අපිට නොකියාම. කරදර කඩාපාත් වෙන්නේ අපිට නොකියාම. නොයෙක් වින්නැහි එන්නේ අපිට නොකියාම. පින්වතුනි, මේ හැමදේටම අපට මුහුණ දෙන්න සිද්ධ වෙලා මේ ජීවිතය ගත කරද්දී. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක් තරුණියක් හිටියා. ඇගේ නම ගෞතමී. මේ ගෞතමී තරුණී එයාගේ අවුරුදු 16 වගේ බොහෝම ලස්සන තරුණ ගෑනු ළමයාගේ වයසේදී මේ ගෞතමී තරුණියට ගොඩාක් හීන තිබුණා. සාමාන්‍යයෙන් අවුරුදු 16 කෙල්ලෙකුට තමන්ගේ ජීවිතේ අනාගතය ගැන යම් යම් සිහින තියනවාද, ඒවා ඒ විදිහටම ඈට තිබුණා. ඈ හොඳ ස්වාමි පුරුෂයෙක් බලාපොරොත්තු වුණා. ඈ සැනසෙල්ලේ ගත කරන පෞල් ජීවිතයක් බලාපොරොත්තු වුණා. ඊළඟට තමන්ගේ මොළ කැටි දරුවෝ බලාපොරොත්තු වුණා. තමන්ගේ දෙමව්පියන්ට සලකාගෙන සැනසෙල්ලේ ඉන්න බලාපොරොත්තු වුණා. තමන් විවාහ වෙලා යන පවුලේ සතුටින් සැනසෙල්ලේ ඉන්න, මේ නැන්දම්මාගේ කලකෝලාහල නැතුව සුවසේ ඉන්න, මේ සාමාන්‍ය ගෑනු ළමයෙකුට තියෙන සියලු බලාපොරොත්තු ඈට තිබුණා. මේ ගෞතමී සුදුසු කාලයේදී විවාහ වුණා. දැන් විවාහ ජීවිතයට පත් වුණාට පස්සේ ඇගේ ඊළඟ බලාපොරොත්තුව තමයි ලස්සන විවාහ ජීවිතයක් ගත කරන එක. විවාහ ජීවිතයකට එළඹෙන හැම දිනාටම ඒ පැතුම ඒ විදිහටම තියෙනවානේ. එතකොට මේ විවාහ ජීවිතයට එළඹිච්ච අය එදා ඉඳලා ජීවිතේ එක එක අදියරවල් ගොඩාක් හීනමවනවා. මං හිතන්නේ මේ බණ අහන පින්වතුන්ලාත් ඔය ජීවිතේ සම්බන්ධයෙන් දහසකුත් හීනමවල ඇති. දහසකුත් ප්‍රාර්ථනා, දහසකුත් මේ බලාපොරොත්තු ජීවිත ඇතුලේ ගොඩනගාගෙන ඉඳලා ඇති. පින්වතුනේ, ඒ ගොඩනගාගෙන ඉන්නේවා එක පාර අපිට නොහිතූ විදිහට කඩාපාත් වෙච්ච ප්‍රශ්න වලින් සිදී බිඳී ගියේ නැද්ද? අනපේක්ෂිත ඒවා ඇවිල්ලා අපිට උහුල ගන්න බැරි මහා වේදනාව විඳවන්න සිද්ධ වුනේ නැද්ද? හැමෝගෙම ජීවිතවලට සිද්ධ වෙලා ඇති. හැබැයි අද මේ අහන බණපදේ හොද්දට අහගෙන හිටියොත් ඒ කඩාපාත් වෙන කරදර, වින්නැහි, දුක්ගිනි ඉස්සරහා
හිතේ සැනසෙල්ල ඉන්න ඔබට පුළුවන් වෙයි. මොකද මේ ධර්මයේ දේශනා කළේ මේ චිත්ත සංතානය තුළ සැනසෙල්ල කියන එක, පරම ශාන්තිය කියන එක, පරම නිවහල් බව කියන එක උපදවාගත්ත ශාස්ත්‍රුන් වහන්සේ. අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ මොන දුක්ගිනියාවත් මොන කරදරාවත් ඒවට අඬපු වැළපිච්චි හූල්ලපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් කරදර දුක්ගිනි ආවත් කෙලෙස් වලින් පිළිසරණක් පතාගෙන අඬාගෙන ගියපු කෙනෙක් නෙමෙයි. ඒක අවස්ථාවක අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු මුල් කාලේ වනාන්තරයක වැඩ ඉන්නවා. ඔය වනාන්තරේ වැඩ ඉද්දී බුදුරජාණන් වහන්සේ සම්බුදු වෙච්චි මුල් කාලේ නිසා මාරයා, ලෝකේ වසවර්ති මාරයා ඒ කාලේ හරියට බුදුරජාණන් වහන්සේට පීඩා කරන කාලේ. මෙයා ආවානේ මහාබිනිෂ්ක්‍රමණය කරන්න ලැහැත්ති වෙනකොට එන්න පටන් ගත්තේ. දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6ෙම හෙවණැල්ල වගේ පස්සෙන් ආවා. ඊට පස්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා ඉවරුණාමත් අවුරුද්දක්ම හෙවණැල්ල වගේ පස්සෙන් ආවා. බුදුරජාණන් වහන්සේගේ සිදුරක්, දෝෂයක්, රිංගන්න තැනක්, වට්ටන්න තැනක් හොයන්න. ආන් ඔය කාලේ මේ සිද්ධි වුණේ. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා වනපියසී උන්වහන්සේ හුදෙකලාව වැඩ ඉන්නවා. වසවර්ති මාරයා කල්පනා කළා මේ ශ්‍රමණයන් වහන්සේ තනියම ඉන්නේ. මේ තනියම ඉන්න වෙලාවේ මම උන්වහන්සේව බය කරන්න ඕන. බය කරන්න හිතාගෙන මාරයා මවාගත්තා කියනවා මේ මහා ඝන කැලේ මැද දරුණු නාග වේශයක්. ඒ නාගයා පෙනේ පුප්පාගෙන හිටියා කියනවා මහ කුල්ලක් වගේ විශාලෙට. ඒ නාගයාගේ කඳ විශාල ඔරුවක් වගේ ලොකුයි කියනවා. හරියට මේ ඝන අන්ධකාරයේ අකුණු ගහනවා වගේ මේ නාගයා දිව එළියට දානවා කියනවා. මයින්හමක් පිඹිනවා වගේ මේ නාගයා පිඹිනවා. මේ නාගයාගේ තිබුණ රක්ත වර්ණ, රතු පාට දිලිහෙන ඇස්. ඒ ඇස් දෙක ගැන කියනවා හරියට ඒවා කොසල් රටේ පාවිච්චි කරපු ලොකු පිඟන් වගේ කියනවා. ඉතින් මෙහෙම මහා දරුණු නාග වේශයක් මවාගෙන මාරයා ආවේ කවුද? කෙලෙස් නැසූ මුනිදුන්ව බය කරන්න. බුදුරජාණන් වහන්සේ බය කරන්න ඇවිල්ලා නාගයා මේ වේශය මවා ගත්තා. ඒ නාග වේශය මවාගෙන මාරයා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා මාරය ඔහොම නෙවෙයි. නාභම් ඵලෙය්‍ය අහස පැලිලා ගියත් පඨවි චලෙය්‍ය මේ මුළු පෘථුවියම හෙල්ලිලා ගියත් සබ්බේසු පානේසු උද සන්තයෙය්‍ය මේ ප්‍රාණීන් ඔක්කොම පිස්සු වැටෙන ගානේ ව්‍යසනයක් සිද්ධ වුණත් සල්ලම්පිචේ උරසේ පක්කපෙය්‍ය තියුණු හුලක් අරගෙන පපුව විනිවිද යන්න එහා පැත්තට එන්නත් උපදිහිසු තානං නකරොන්ති බුද්ධා තථාගත බුදුරජාණන් වහන්සේලා කෙලෙස් වලින් පිළිසරණක් හොයන්නේ කිව්වා. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිත් නිවන බණපදයක් අහන්නයි පින්වතුනි මේ ලැහැත් වෙන්නේ. මම අර කිව්ව ගෞතමී තරුණිය ඇය විවාහ වුණා. විවාහ වෙලා හීන ගොඩක් මැද ඇය දැන් ජීවත් වෙනවා. ඒ දෙන්නගේ පවුලට දරු පැටියෙක් එකතු වුණා. මේ දරු පැටියා ගෞතමීට උපන්නට පස්සේ ගෞතමීගේ මුළු ලෝකෙම මේ දරුවා. ඒ දරුවත් එක්කමයි ඇය. ඒ දරුවා ගෞතමීගේ පියවරුවෙන් කිරි උරා බොනවා. ඒ කිරි උරා බොනකොට ඇගේ හිත දරු සෙනෙහසින් පිරී යනවා. ඇයට හැමතිස්සෙම තමන්ගේ දරු පැටියා ගැනම හිතුවිලි නැగి නැగి එනවා. ටික කාලයක් යනකොට මේ තමන්ගේ සිඟිති දරු පැටියාගේ චූටි කටේ කිරිදත් ඇවිල්ලා. ඒ කිරිදත් දෙක පෙන්නලා මේ දරුවා hina වෙනකොට ගෞතමීගේ මුළු හිතම ඒ hinaවෙන් පිරී යනවා. සාමාන්‍යයෙන් මේ ගෞතමීට තිබුණු දේම දරු පැටව ඉන්න අම්මලාට නැද්ද? ඒ විදිහටම තියෙනවා.
ගෞතමී මේ දරුවට ආදරය කර කර මේ දරුවත් එක්කම ජීවත් වෙනකොට පින්වතුනි හදිසියෙම ආපු වසංගත රෝගයක්. ඒ දරු පෙටියට වැළඳුණා. දවසයි දෙකයි දරු පෙටිය මිය ගියා. ගෞතමීට ලෝකෙම කඩා වැටුණා වගේ දැනුණා. ඇයට වාව ගන්න බැරුව ගියා. ඇය ජීවිත කාලය තුල කවදාවත් නොසිතු, කවදාවත් නොපැතු, හීනකින්වත් ඇය නොදැකපු මහ ගින්නක්. ඉවස ගන්න බැරි ගින්නක් දැන් ඒගේ හදවතට ඇවිල්ලා. ඇයට වාව ගන්න බැරි වුණා මේ මොලකැටි තරුණිය, තාම භද්‍ර යෞවන වයසේ ඉන්න මේ තරුණිය ඒ දුක වාවා ගන්න බැරුව දරු පැටියාගේ වියෝවෙන් විකල් වුණා. දැන් මේ දරුවා ඥාතීන් එකතු වෙලා ඒ පවුලේ අය රැහැත්ති දරුවාව අරගෙන ගිහිල්ලා මේ අවසාන කටයුතු කරන්න. ගෞතමී දෙන්නේ. ගෞතමී මේ දරුවාව තුරුළු කරගෙන අනේ නෑ එයාට මුකුත් වෙලා නෑ මගේ පුතා ලෙඩ වෙලා ඉන්නේ. ලෙඩ වෙච්ච පුතාව මං කොහොම හරි හොඳ කරගන්නම් කිසි කෙනෙකුට මම මගේ දරුවා අල්ලන්න දෙන්නේ නෑ කියලා ගෞතමී මේ දරුවත් අරගෙන ගෙදරින් පැනලා දිව්වා. දැන් ඇය පාරක් ගානේ යනවා මේ දරු පැටියාව තුරුළු කරගෙන මේ මැරිච්චි දරුවාව සුවපත් කරන්න බෙහෙතක් හොයාගෙන ඇය විකල් වෙලා. ඇය පිස්සියක්. මේ ජීවිතේට එන ප්‍රශ්නවලදී ඇතැම් ප්‍රශ්න මිනිසයව පිස්සු වට්ටනවා. ගෞතමීට උනේ එහෙම එකක්. ඇය පාරට බැහැලා පාරක් ගානේ හම්බෙන හැම මිනිස්සෙක් ගානේ අහනවා. අනේ මගේ දරුවාව සුවපත් කරලා දෙන්න පුළුවන්ද? මේ මගේ දරු පැටියා ලෙඩ වෙලා. මෙයා මගෙත් එක්ක hina වෙන්නේ. මෙයා මගෙත් එක්ක කතා කරන්නේ. වෙනදා වගේ මෙයා මගෙත් එක්ක සෙල්ලම් කරන්නේ. මගේ මේ දරු පැටියව හොඳ කරලා දෙන්න. ඇයි කියනවා. හැබැයි ගෞතමීට තිබුණා පින්වතුනි පිනක්. ඒ පින තිබ්බ නිසා ගෞතමී වැරදි තැනකට ගියේ නෑ. පින නැති මිනිස්සයාට වාසනාව නැති කෙනාට ව්‍යසනයක් කරදරයක් විපතක් වුණාට පස්සේ වැරදි තැන තමයි මහා ලොකුවට පේන්නේ. පින නැති නිසා. ඒ කාලෙත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ගෞතමී ඉන්න කාලේ ශාස්ත්‍රූවරු කියලා හොර කල්ලියක් හිටියා. තම තමන්ගේ නොයේක් මතිමතාන්තර කතා කරන මේ මිනිස්යාව නොමග යවන තමන් බුදු වුණාය තමන් රහත්ය කියාගත්ත හොර කල්ලියක් ඒ කාලෙත් හිටියා. නිගණ්ඨ නාථපුත්ත, පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාල ආදී වශයෙන්. ඇයට මේ කිසි කෙනෙක් ගාවට යන්න හිත නැමුන්නේ පින්න. ඒ ශාස්ත්‍රාස්ත්‍රවරු කියන පිරිස කලේ හැමතිස්සෙම මිනිස්යාව බොරු බේගල් වලින් මුලා කළා. මේ මිනිස්යාට මේ අපිය දන්නේ අපි මේක අවබෝධ කරගෙන ඉන්නේ කිය මුලා කළා. ඊළඟට මේ මිනිස්යාව මේ නොයෙක් ක්‍රමවලින් රඳවා ගන්න. මේ ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගේ තිබිලා තියෙනවා වාද. ඒගොල්ලෝ සාරය කරගත්තේ මොකද්ද? හැමතිස්සෙම වාදේ. එක පුටුවක් තියලා කියනවා මං වාදයක් ගොඩනගෙනවා වරෙල්ලා මගෙත් එක්ක වාද කරන්න. එතකොට වාදේ පුටුවට ආවොත් එහෙම ඒ වාද පුටුවට ආවට පස්සේ ගහමරා ගන්නකම් වාදේ. වාද පුටුවට ආවේ නැත්නම් ඔන්න අපිත් එක්ක වාද කරන්න එන්න බැරිය කියලා ඒකෙන් කරනවා නින්දා. ලාමක ජීවිත. ලාමක ජීවිත. පින් නැති අය ඒ ලාමක ජීවිතවලට අහු වෙලා ගියා. අද වුණත් අහිංසක මිනිස්සෙකුගේ ජීවිත මේ වගේ නොමග යන ඒවා ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ බණපදයක් කියන අතරේ පින්වතුන්ලාට මේ කාරණෙත් කියන්නේ තමන්ගේ පින රැක ගන්නට, තමන්ගේ පින නසා ගන්න එපා. වාසනාව උපද්ද ගන්නට, වාසනාව නසා ගන්නට නම් එපා. ගෞතමීට මොකද්ද සංසාරේ කරපු විශාල පිනක් තිබුණා. ඒ නිසා ඈ කොහේවත් එහෙම තැනක මේ පඹගාලක ගිහිල්ලා පටලැවුනේ නැහැ. ඇයි මේ දරු පැටියාව වඩාගෙන යනකොට ඒක උපාසකයෙක්. මේ උපාසකයා ඒ සිදුවීමේ හැටියට නම් ඒ උපාසකයා සමහරට මාර්ගඵලලාභියෙක් වෙන්න ඕන. ඒ උපාසකයා හමු වෙලා
මේ මිය ගියපු දරුවාව පෙන්නලා කිව්වා අනේ අයියන්ඩි බලන්නකෝ මගේ පුතා ලෙඩ වෙලා. මගේ පුතාට මට බෙහෙතක් කරගන්න ඕන. අයියන්ඩි දන්න වෙදෙක් ඉන්නවද? එතකොට ඒ උපාසකයා කල්පනා කළා මේ ලෝකේ ජරා මරණ කියන රෝග නසන ජරා මරණ කියන උවදුරු නසන ඒ ශිල්පය දන්න වෙන කිසි කෙනෙක් නෑ මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ඇරෙන්න. ඒ නිසා මම මේ නැගණියට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පාර පෙන්වන්න ඕන. අන්න පින. හරිම තැනට යමු වුණා. කියනවා නැගණී ඕකට වෙන වෙදෙක් නෑ. ඕකට බෙහෙත් කරන්න වෙන පුළුවන් කෙනෙක් නෑ. ආන්න අර පේන විහාරේ ඉන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට නැගණී යන්න කිව්වා. අනේ ගෞතමීට පුදුම ආසාවක් ඇති වුණා. ඒ බුදුරජාණන් වහන්සේව දකින්න. ඇයි ගෞතමීට දැන් තියෙන්නේ මොන වමනාවක්ද? මේ ප්‍රශ්නේ විසඳ ගන්න. තමන්ගේ පුතා ලෙඩ වෙලා ලෙඩේ සුවපත් කරගන්න. ඇදුවගෙන යනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පිරිසක් රැස් වෙලා හිටපු පිරිසකට ධර්ම දේශනා කරනවා. ගෞතමිය පිරිස ඉස්සරහටම ගිහිල්ලා අර මැරිච්චි දරුවාගේ මලකුණු බිම තිබ්බා. තියලා කිව්වා අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ ළඟට ආවේ මගේ මේ දරු පැටියාව සුවපත් කරගන්න. ඔබ වහන්සේට පුළුවන්ද මගේ මේ දරුවාව සුවපත් කරන්න? බුදුරජාණන් වහන්සේ වනාහි මේ සත්‍යයන්ගේ ජීවිත ගැන පරිපූර්ණ වශයෙන් දන්නාසේක. බුදුරජාණන් වහන්සේට ආසයා නුසේ ඥානය තිබේ. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය තිබේ. ගෞතමී තුල තියෙන මේ ධර්මය අවබෝධ කර ගැනීමේ සියලු කුසලතාවෝ අපි සරණ ගිය අපගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ දන්නාසේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනදී වෙනම විදිහේ උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෞතමී තථාගතයන් වහන්සේ ওই දරුවාව සුවපත් කරන්නම්. හැබැයි ගෞතමී බෙහෙත ඔබටම හොයාගන්න වෙනවා. සුවපත් වෙන බෙහෙත ඔබටම හොයාගන්න වෙනවා. ගෞතමී ඔබ යන්න. අබ මිටක් අරගෙන ඉන්න. ඒ අබ මිට අරගෙන ආවොත් එහෙම මම ඔබට මේ දරුවාව සුව කරලා දෙන්නම්. ගෞතමීට හරි සතුටුයි. මොකද අබ කියලා කියන්නේ ඉන්දියාවේ හොයාගන්න අමාරු එක නෙවෙයි. දරු පැටියාව අරගෙන ගෞතමී නැගිටින්න ලැහත් වෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා හැබැයි ගෞතමී ඔබ ගේන අබ විශේෂ විදිහක අබ විය යුතුයි. ඔබ අබ ගෙන ආ යුත්තේ කිසිවෙකුත් නොමල ගෙදරකින්. ඔබ අබ ගන්න නිවසේ කිසි කෙනෙක් මැරිලා ඉන්න බෑ කිව්වා. ගෞතමී ඒකත් හිතට අරගෙන යනවා. ගියක් ගාන යනවා. හැම ගෙදරකින්ම ඈ අබ ඉල්ලනවා. හැම ගෙදරකින්ම ඈට අබ ලැබෙනවා. අබ ලැබුණාම ඈ අහනවා ඕගොල්ලන්ගේ ගෙදර කවුරුත් මැරුණේ නෑ නේද? අනේ එතකොට මේ ළඟදී පිරිස මැරිච්ච අය ඇස්වල කඳුළු පුරවගෙන කියනවා අනේ ගිය සතියේ අපේ අහවල මැරුණා. ටිකක් කල් ගිහිල්ලා මරණ කල් ගියපු අය එහෙම ඇස්වල කඳුළක් පුරවගෙන නෑ. නමුත් ඒ අය කියනවා ඉතින් අපේ නිවසෙත් මේ අයෝ මැරුණා. එතකොට ගෞතමී ඒ අබ ටික ඔක්කොම ආය පහු දුන්නා. ගයක් ගානේ යනකොට ඈටම තේරෙනවා මේක පොදු දෙයක්. මේක පොදු දෙයක්. ව්‍යසන කියන ඒවා, කරදර කියන ඒවා, ජීවිතේ අනපේක්ෂිත වින්නහි පාත් වෙනවා කියන ඒවා මට විතරක් කෙන එකක් නෙවෙයි. මේක පොදු එකක්. මේක පොදු එකක් කියන වැටහීම ඈට ආවා. ඒ වැටහීම ඈට ආවට පස්සේ ඇයම මේ සිහිය එළවා ගත්තා. ඇයම පියවි සිහියටපත් වුණා. තමන්ගේ දරු පැටියා මේ සොහොනේ ගිහින් දාලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් ඇය කතාවක් කියනවා. ඒකෙම තේරෙනවා ඇය කොච්චර තේරුම් ගත්තාද කියලා. ඇය කියනවා න ගාම ධම්මෝ නෝ නිගමස්ස ධම්මෝ. ස්වාමීනි මේ ධර්මය මේ ස්වභාවය ගමකට අයිති එකක් නෙමෙයි. නියංගමකට අයිති එකකුත් නෙමෙයි. නාචාපයන් ඒක කුලස්ස ධම්මෝ. ස්වාමීනි මේක එක පවුලකට විතරක් අයිති ස්වභාවයකුත් නෙමෙයි. සබ්බස්ස ලෝකස්ස සදේව කස්ස ඒසෝව ධම්මෝ යදිදං අනිච්චතා.
ස්වාමීනි මේ අනිත්‍ය වෙලා යනවා කියන ස්වභාවය. දැන් මේ කවුද කියන්නේ? මීට සුළු මොහොතකට පෙර මේ මැරිච්චි දරු පැටියාව හොද කරලා දෙන්න කියලා විලාප තියපු මේ පිස්සු හැදිලා හිටපු කාන්තාවක් මේ කියන්නේ. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ තරම් මේ මිනිසයාගේ ජීවිතේට ප්‍රඥාව දෙන්න වෙන දක්ෂ කෙනෙක් නැහැ. ඇය බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ දෙවියන් සහිත ලෝ සතුන් සියලු දෙනාට පොදු දේ අනිත්‍ය. අනිත්‍ය කියලා කිව්වේ මොකද්ද පින්වතුනි? වෙනස් වී යාම. වෙනස් වෙනවා මේ ලෝකේ. ඒ වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙමෙයි. ඒ වෙනස් වීම කියන ලෝක ධර්මයේ ඇතුලේ අපි ඉන්නවා. අපිට ඕන විදිහට වෙනස් වෙන්නේ. අපි සිතන පතන විදිහට වෙනස් වෙන්නේ. අපි අපේක්ෂා කරන අපි සිහින ගොඩනගන විදිහට වෙනස් වෙන්නේ. මේ ලෝකේ යම් ක්‍රමයකට යනවාද ඒ ක්‍රමයට වෙනස් වෙලා යනවා. තියෙන එකම දේ තමයි ප්‍රඥාව උපදවා ගැනීම. මේ ලෝකේ යන ක්‍රමයට මුහුණ දෙන්න නම් තියෙන එකම එක ක්‍රමය තමයි පින්වතුනි ප්‍රඥාව උපදවා ගැනීම. ආන් ඒ ප්‍රඥාව මේ දේශනාවෙන් බුදුරජාන් වහන්සේ අපට ලබා දුන්නා. මේ දේශනාව බුදුරජාන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ. දේශනාවේ නම අලබ්බනීය ඨාන. මොකද්ද මේ දේශනාවේ නම? අලබ්බනීය ඨාන. අලබ්බනීය ඨාන කියලා කියන්නේ හරිම ලස්සන වචනයක්. නොලැබිය හැකි දේ, ලැබිය නොහැකි දේ. ලැබිය නොහැකි දේ ගැන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පංචමානී භික්ඛවේ අලබ්බනීයානි ඨානානි. පින්වත් මහණෙනි, මේ ලෝකේ ලැබිය නොහැකි කාරණා පහක් ඇත්තේය. ඒවා ලැබිය නොහැක්කේ කෙසේද? සමනේනවා ශ්‍රමණේකුටවත් ලැබිය නොහැක්කේය. බ්‍රාහ්මණේනවා බ්‍රාහ්මණේකුටවත් ලැබිය නොහැක්කේය. දේවේනවා දෙවියෙකුටවත් ලැබිය නොහැක්කේය. මාරේනවා මාරයාටද ලැබිය නොහැක්කේය. බ්‍රහ්මුණාවා බ්‍රහ්මයෙකුටවත් ලැබිය නොහැක්කේය. කේනචිවා ලෝකස්මින්. මේ ලෝකේ කිසි ජගතෙකුට ලැබිය නොහැක්කේය. කිසි කෙනෙකුට ලැබිය නොහැකි කාරණා පහක් තියෙනවා මේ ලෝකේ. ඒ ලැබිය නොහැකි කාරණා පහ මේ ලෝකේ අහවලා ලබනවා කියලා කතාවක් නැහැ. ලෝකේ කිසි කෙනෙකුට ලබන්න බෑ. එතකොට මේ ලබන්න බැරි කාරණා එහෙනම් අපි අපේ ජීවිතේ අනේ මට මේක ලැබෙනවා නම් හොඳයි කියලා දේවාල ගානේ ගිහිල්ලා ඉල්ලලා හරියනවද? ඒක ඉල්ලන්න බෑ. හේතුව මොකෝ? ඒක දෙවියෙකුටවත් ලබන්න බැරි එකක්. ඒ ලබන්න බැරි කාරණා මොනවද? කතමේ පංච. බුදුරජාන් වහන්සේ වදාලා ජරා ධම්මං මා ජීරති. ජරා ජීර්ණ වන ස්වභාවයට පත්වෙන දේවල් ජරා ජීර්ණ නොවේවා කියන කාරණේ මේ ලෝකේ ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයාටවත් කිසි කෙනෙකුට ලබන්න බෑ. ජරාවට පත්වෙන දේ ජරාවට පත් නොවේවා කියලා කිසි කෙනෙකුට ලබන්නත් බෑ. එහෙනම් අපිට කිසි කෙනෙකුගෙන් ඉල්ල ගන්නත් බෑ. අජරාමර වෙනවා කියලා එකක් නෑ. ඒ තමයි පළවෙනි අලබ්බනීය ඨානය. නොලැබිය හැකි දේ. ඒක ලබා ගන්න බෑ මේ ලෝකයේ තුල. හැබැයි පින්වතුනි අපි හැමෝම ආසයි. හැමෝම ආසයි මේ ලැබිය නොහැකි දේ ලබන්න. හැමෝගෙම කැමැත්ත ප්‍රාර්ථනාව තියන්නේ හැමෝගෙම සිහින ලෝක තියෙන්නේ මේ ලැබිය නොහැකි දේ ලබන්න තියෙනවා නම් හොඳයි කියලා. මිනිස්සු කවුරුත් නිකන් කල්ැතුව ලැහැත්ති වෙලා නැහැ වයසට යනකොට ඒකට සූදානම් වෙලා. මිනිස්සු ආසයි කෙස් ටික නොපැසී තියෙනවා නම්. මිනිස්සු ආසයි මේ ඇඟ අතපය ඔත්පල නොවී තියෙනවා නම්. මේ හොඳට පැහැපත්ව තියෙන හැම රැලි නොවැටී තියෙනවා නම් ආසයි. ලැබිය නොහැකි දෙයකට ආසයි. ආසා වෙලා තියෙන්නේ ලැබිය නොහැකි දෙයකටයි. බලන්න නේද මේ ලෝකේ යන රටාව? මේ ලෝකේ හැම දෙනාම
ආගම් ભેද කුලමල ભેද මුකුත් නැතුව පින්වතුනි හැමදෙනාම ආසයි ඔය ලැබිය නොහැකි දේ ලබන්න ඇත්නම් කියලා. මිනිසුන්ට හැමතිස්සෙම හීන හැදෙන්නේ ලැබිය නොහැකි දේ ලබන්න. මිනිසුන්ගේ හීන ලෝකවල හැමතිස්සෙම තියෙන්නේ ලැබිය නොහැකි දේ ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ පළවෙනි එක තමයි වයසට යන දේවල්, ජරා ජීර්ණ වෙන දේවල් අනේ දිරන්න එපා කියලා කැමති වෙනවා කියනවා. හැබැයි ලබන්න බෑ. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති. රෝග වැළඳෙන ස්වභාවයට අයත් දේවල් රෝගී බවට පත් නොවේවා කියා මේ ලෝකේ කිසිවෙකුටවත් අලබ්බනීයන් ඨානං ලබාගත නොහැක්කේය. ඒ දෙක. තුන්වෙනි කාරණේ මරණ ධම්මං මා මීයතිති. මරණයට පත්වෙන දේවල්, මෙරී යන ස්වභාවයට අයිති දේවල් නොමැරේවා කියන කාරණේ මේ ලෝකේ කිසිවෙකුටවත් අලබ්බනීයන් ඨානං ලැබිය නොහැක්කේය. හතරවෙනි කාරණේ කය ධම්මං මා කීයති. ගෙවී යන ස්වභාවයට අයත් දේවල් අනේ ගෙවී යන්ට එපා කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට ලබන්න බෑ කිව්වා. අවසාන කාරණේ තමයි නස්සන ධම්මං මා නස්සතිති. නැසී යන ස්වභාවයට අයිති දේවල් නොනැසේවා කියන කාරණේ මේ ලෝකේ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බඹෙකුටවත් ශ්‍රමණයෙකුටවත් බ්‍රාහමණයෙකුටවත් කිසි කෙනෙකුට ලබා ගන්නට බෑ. ඕන ඔය තමයි මේ ලෝකේ ලැබිය නොහැකි කාරණා පහ. අපි සිහිපත් කරගමු ලැබිය නොහැකි කාරණා පහ මොනවද? ජරා ධම්මං මා ජීරති. වයසට යන දේවල් වයසට යන්න එපා කියලා ලබන්න බෑ. ලෙඩ රෝග වලට පත් වෙන දේවල් ලෙඩ වෙන්න එපා කියලා ලබන්න බෑ. මැරිලා යන දේවල් මැරෙන්න එපා කියලා ලබන්න බෑ. ගෙවී යන දේවල් ගෙවෙන්න එපා කියලා ලබන්න බෑ. නැසී යන දේවල් නැසෙන්න නම් එපා කියලා ලබන්න බෑ. පින්වතුනි වයසට යන දේවල් කියලා කිව්වේ මොනවද? මේ තමායයි සලකන තමාගේ රූපේද වයසට යන්නේමය. තමාත් එක්ක එකට ප්‍රියව ඉන්න සියලු දෙනාද වයසට යන්නේමය. මේ වයසට යන ධර්මයට අයිති දේවල්. ඒ වයසට යන ධර්මතාවයට අයිති දේවල් අපේ ජීවිතේ කරා එනකොට අපිට ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට මේ අපේ හිතවල දහසකුත් හීන තියෙන්න පුළුවන්. අනේ මේ වයසට යනකොට මට නම් අර අසවල් වුන්ට උනා වගේ වෙන්නේ නැත්තම් හොඳයි කියලා. අර වගේ වයසට යනකොට අර වගේ මං විකෘති වෙන්නේ නැත්තම් හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඒක හිතුවිල්ලක්ම පමණි. ලැබිය නොහැක්කේ. මේක ලබන්න බෑ. වයසට යෑම කියන එක උරුම කරගෙන ඉන්න සත්වයා වයසට යනවා. මොන යාදිල්ලක් කරලවත් මොන පූද පූජාවක් කරලවත් අපිට ඒක ලැබෙන්න එපා කියලා එහෙම ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මේ ලෝකේ නොලැබිය හැකි කාරණාවක්. කවුද ඒ වදාළේ? තිලෝගුරු මේ ධර්ම ධාතුවම අවබෝධ කොට වදාළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඊනකට පින්වතුනි දෙවෙනි කාරණේ මොනවද? ව්‍යාධි ධම්මං. ලෙඩ දුකට පත් වෙන දේවල් ලෙඩ වෙන්න එපා කියන එක ලබන්න බෑ කිව්වා. මොනවද ලෙඩ දුකට පත් වෙන දේවල් කිව්වේ? තමාගේ යයි සලකන මේ ශරීරයේද ලෙඩ දුකට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට තමන් එක්ක එකට ප්‍රිය අය ඉන්නවා. දරු පැටව, තමන්ගේ බිරිඳ, තමන්ගේ ඥාතීන්, තමන්ගේ යහළුවෝ, තමන්ගේ සුරතලුන් මේ ආදී ඉන්නවා. මේ හැම දෙනාම උරුම කරගෙන ඉන්නවා ලෙඩවීමේ ස්වභාවය. ලෙඩවීමේ ස්වභාවය උරුම කරගත් අය ලෙඩ දුක් උරුම කරගන්නකොට අපි ප්‍රාර්ථනා ගොඩනගනවා අනේ මගේ දරුවා ලෙඩ වෙන්න එපා. මගේ දරුවාගේ මේ ලෙඩේ සුව වේවා කියලා. ප්‍රාර්ථනා මිසක් ඒක ලැබිය හැකි දෙයක් නෙමෙයි. ලෙඩ දුකට පත්වීම යමක් උරුම කරගත්තා නම් මේ ලෙඩ දුකට පත්වීම උරුම කරගත්ත කුණු කයවල්නේ පින්වතුනි අපි දරාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ශරීරය ගැන වදාළේ රෝග නිඩ්ඩං පබංගුරං. මේ ශරීරයේ හරියට රෝග නැමැති බිජුව දැමීමට සකස් කරපු කූඩුව වැනිය. කුරුල්ලෝ හදනවානේ කූඩු බිත්තර දාන්න.
කූඩුව හදලා ඉවර වෙලා ඌ ඊළඟට කරන්නේ මේ ඒ කූඩුවේ තමන්ගේ බිත්තරේ දාන එක. ලෙඩ රෝග කියන්නේ බිත්තරයක් නම් ඒ බිත්තරේ දැමීම පිණිස සකස් කරපු කූඩුව තමයි කියනවා ශරීරය. එතකොට අපි මේ එකක් එකක් ගත්තොත් එහෙම ලෙඩ දාන්න තියෙන කූඩු වගේ. මේ ලෝකේ යන්තාක් නම් වලින් ලෙඩ තියෙනවද? ඒ තියෙන හැම ලෙඩක්ම පින්වතුනි හැදෙන්නේ කොහෙටද? මේ ශරීරෙටනේ. මේ ලෝකේ එක එක නම් වලින් ලෙඩ එනවනේ. දැන් අපි ඔන්න මෙච්චර කාලයකට අහලවත් තිබෙන්නේ නැති ලෙඩක් මේ කාලේ පැතිරීගෙන යන්නේ. දැන් අවුරුද්දක හමාරක තිස්සේ ඉඳලා අපිට මාධ්‍යයෙන් ඒ නමමනේ දැහෙන්නේ. ඒ ලෙඩෙත් කොහෙටද හැදෙන්නේ? මේ ශරීරයටයි හැදෙන්නේ. අපි කොච්චර ප්‍රාර්ථනා පැතුවත් අනේ ලෙඩ දුකටපත් වෙන ඒවා එහෙම ලෙඩ වෙන්න එපා කියලා ඒක ලැබිය නොහැකි දෙයක්. ලැබිය නොහැකි දෙයක් ලබන්න මහන්සි ගන්නකොට එතන හැමතිස්සෙම තියෙන වෙහෙසක්. එතන හැමතිස්සෙම තියෙන්නේ උහුල ගන්න බැරි බරක්. බුදුරජාන් වහන්සේ ඊළඟට වදාළේ මරණ ධම්මං මෙරී යන ස්වභාවයට අයිතිදී මාමීයතිති නොමරේවා කියන එක ලබන්න බැරි කාරණේ කියනවා. මරණයටපත් වෙන දේවල් මොනවද කියලා අපි කල්පනා කරොත් මොනවද මෙරී යන දේවල්? මේ අපි උරුම කරගෙන තියෙන අපේ ශරීරෙත් මරණ ධර්මයට අයිති මෙරිලා යනවා. අපි වටා ඉන්න අපේ ප්‍රිය සියලු දෙනාත් මරණ ධර්මයට අයිති මෙරිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගෙවි යන දේවල් මොනවද ගෙවි යන්නේ? ගෙවි යන්නේ පින්වතුනි ආයුෂයයි. ගෙවි යන්නේ ආයුෂය. ඉන්න තියෙන කාලය ලැබිලා තියෙන කාල සීමාව වේගෙන් ගෙවි ගෙවි යනවා. බුදුරජාණන් වහන්සේ මේ ඒ ගෙවි යන වේගය ගැන වදාළේ බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන්ට දේශනා කරනවා මහණෙනි මෙහෙම සිද්ධියක් වුණා අතීතේ එක රජෙක් ඒ රජුරවන්ට හිටියා බොහෝම දක්ෂ දුනුආයෝ. මේ දක්ෂ දුනුආයන්ගෙන් දක්ෂම දුනුආයෝ 4 දෙනා රජුරු එක තැනකට ගෙන්නවා. ගෙනලා මේ 4 දෙනාට කියනවා ඔබලා 4 පැත්තට හැරියන්න. එතකොට මේ 4 දෙනා එක තැන හිටගෙන 4 පැත්තකට හැරුණා. එක්කෙනෙක් හැරිලා ඉන්නවා උතුරට, එක්කෙනෙක් දකුණට, එක්කෙනෙක් නැගෙනහිරට, එක්කෙනෙක් බටහිරට. දැන් රජුරෝ කියනවා දැන් මම උඹලට සංඥාවක් කරනවා. ඒ සංඥාව කරනකොට එකවරම දුනුදිය ඇදපල්ලා කිව්වා. දුනුදිය අදිනවා කියලා කිව්වේ අර ඊතලේ දුන්නේ නූලට තියලා වැරින් අදිනවා. දැන් මං ඊළඟ සංඥාව කරනකොට උඹලා එකවර මේ ඊතල අහසට මුදා හැරපල්ලා කිව්වා. දැන් මේ ඉන්නේ දක්ෂ දුනුආයෝ. රජුරු එක සංඥාවක් කරනකොට මේ සියලු දෙනා එක මොහොතේ 4 පැත්තට ඊතල 4 මුදා හැරියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔතන හිටිය වේගෙන් යන්න පුළුවන් කෙනෙක්. එයා මේ ඊතල 4 බිම වැටෙන්න කලින් වේගෙන් ගිහිල්ලා අල්ලගෙන ආවා. ඊතල 4 පැත්තට යනකොට පිංගුතුනේ ඒ ඊතල බිම 4 බිම වැටෙන්න කලින් අල්ලනවා කියලා කියන්නේ එයා මොන පාරක යන්න ඕනද? රවුම් පාරක මේ වේගෙන් එයා යන්න ඕනේ ඊතල ටික අල්ල ගන්න නම්. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කොහොමද මිනිස්යාගේ වේගය? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊතලයක් කියලා කියන්නේ ගොඩාක් වේගින් යන එකක්. ස්වාමීනි ඊතලයක් පස්සේ හඹාගෙන ගිහිල්ලා වැටෙන්න කලින් අල්ලන් ආවත් ඒ කෙනා ගොඩාක් වේගවත්. එහෙව් ස්වාමීනි ඊතල 4ක් අල්ලන කෙනාගේ වේගය ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඊතල 4ම අල්ලන කෙනාට යම් වේගයක් තියෙනවද? ඊට වඩා වේගින් මේ ලෝකේ ඉරහඳ ගමන් කරනවා. ඉරහඳ දෙකට යම් වේගයක් තියෙනවද? ඊට වඩා වේගින් ඉරටත් හඳටත් අධිග්‍රහිත දෙවිවරු ගමන් කරනවා. මහණෙනි ඒ ඉරහඳ දෙකට අධිග්‍රහිත දෙවිවරුන්ටත් වඩා වේගින් මේ ලෝකේ ගමන් කරන්නේ උපන් සත්වයාගේ ආයුෂයයි. එනම් මේ ලෝකේ වේගින්ම යන්නේ මොකද්ද?
ආයුෂය මේ ලෝකේ වේගින්ම ගෙවි යනවා. ආයුෂය අපි මේ ලෝකයට ඇවිල්ලා මේ ලෝකයේ තුල නොයෙක් කටයුතු කරමින් ජීවත් වෙනකොට ගත වෙන හැම නිමේෂයකම අපිට හිතා ගන්න බැරි වේගයකින් ආයුෂය ගෙවි අවසන් වෙනවා. හැබැයි ආයුෂය ගෙවෙන්නේ නෑ වගේ තමයි මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ. හැමදාම මේකේ පළපැදියම් වෙලා ඉන්න වගේ හිතාගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ ප්‍රාර්ථනා තියෙනවා හැමදාම මේකේ ඉන්න. එය පැතුමක්ම පමණි. ඒ සිහිනයක්ම පමණි. මේ ලෝකේ ගෙවි යන දේ ගෙවි යන්න එපා කියන කාරණේ ලැබිය නොහැක්කේය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ අන්තිම කාරණේ මොකද්ද? නස්සන ධම්මං නැසී යන දේවල් මා නස්සතිති නොනැසේවා කියලා ලබන්න බෑ. නැසී යන දේවල් තමයි ඇස නැසී යන දෙයක්. කන නැසී යන දෙයක්. නාසය නැසී යන දෙයක්. මේ දිව නැසී යන දෙයක්. කය නැසී යන දෙයක්. මනස නැසී යන දෙයක්. හැමදේම නැසී යනවා. නැසී යන දේවල් නොනැසේවා කියලා අපිට අපේ ජීවිතයක් ඇතුලේ ලබන්න බෑ. ලැබිය නොහැකි දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අසෘත පෘථග්ජනයා කරා. අසෘත පෘථග්ජනය කියලා කිව්වේ ධර්මයේ නොහැසූ බොහෝ ජනයා කරා. මේ දහම් පදයක් අහන්න නොලැබිච්චි බොහෝ ජනයා කරා ජරාවට පත්වීම කියන ස්වභාවය එනවා කියනවා. ධර්මය අහපු නැති පුද්ගලයාත් වයසට යනවා. ඒ පුද්ගලයාගේ හිත මිත්‍රාදීනුත් වයසට යනවා. ප්‍රිය කරන අයත් ඔන්න වයසට යනවා. වයසට යද්දී හිතේ මේ ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරා ජීර්ණ වන කල්හි නුවණින් සිහි නොකරයි. එයාට ජරාව උරුම කරගන්නකොට නුවණින් සිහි කරගන්න එකක් නැහැ. අසෘත පෘථග්ජන කෙනාට වයසට යෑම කියන කෙනෙකුට ඔන්න කොණ්ඩේ පැහෙනකොට මුල් කාලේ නම් කොණ්ඩේ පැහිලා සුදු පාට වෙනකොට හෙනා ගායි. කළු කරගන්න. එහෙම නැත්නම් වෙන මොකක් හරි මේ මේකප් එකකින් වහගන්න බලයි මුල් කාලේ. ඒ ඇරෙන්න දෙයක් එයාගේ ලෝකේ නෑ. එයා වයසට යෑම කියන එකට මුහුණ දෙන්න කැමති නෑ. එයාට වයසට යෑම ජීවිතේට එනකොට ඒකට මුහුණ දෙන්න පිළිවෙලක් නෑ. බලන්න මේ ලෝකෙ පින්වතුනි මොන විෂයපතේ ඉගෙන ගත්තත් මිනිසුන්ට මේ ප්‍රශ්නේ තියෙනවනේ. අපි දකිනවනේ මේ ලෝකයේ තුල මහා ඉහළට අධ්‍යාපනය ලැබලා ඊළඟට නොඑක විශේෂ ක්ෂේත්‍රයන් වලින් ලෝකේ අලුත් සොයා ගැනීම කරලා ඒව කරන මිනිස්සු. හැබැයි හැම මිනිසයාම මේ තැනේදී අසරණයිනේ. වයසට යෑම කියන එක ජීවිතයට එනකොට ඒ වයසට යෑමට මුහුණ දී ගන්න බැරුව කොච්චර මිනිස්සු අසරණ වෙනවද? කොච්චර මිනිස්සු හදවත් වලින් ගින්දර විඳිනවද හිතන්න දෙයක් නැතුව? මොකක් නිසාද මිනිස්සු ගිනි විඳින්නේ මේ? හිතන්න දෙයක් නැහැ. කල්පනා කරන්න තේරෙන්නේ නැහැ. විමසන්න දෙයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අසෘත පෘථග්ජනයා නුවණින් සිහි කරන්නේ. නුවණින් සිහි කරන්නේ නැත්තේ මොකද? ඔහුට සිහි කිරීම පිණිස නුවණ උපදින දෙයක් නැහැ. අසෘතවත් නිසා. දහම් පදයක් නොඇසු නිසා. සෝ ජරා ධම්මේ ජින්නේ. එතකොට ඔහු ජරාවට පත් වෙනදී ජරා ජීර්ණ වෙලා යද්දී සෝචති. ශෝක කරන්නේමය. කිලමති. කලාන්ත වන්නේමය. පරිදේවති. හඬා වැළපෙන්නේමය. උරත් තාලින් කන්දති. පපුවට අත් දෙකෙන් ගහගන්නේ. ඇයි පපුවට අත් දෙකෙන් ගහගන්නේ? පපුවේ ගින්න දරා ගන්න බෑ. සම්මෝහං ආපජ්ජති. මුලාවට පත්වන්නේය. අයං උච්චති භික්කවේ අසුතවා පුතුජනෝ. මහණෙනි මෙන්න මෙයට ධර්මයේ නොඇසූ බොහෝ ජනයා අසෘතව පෘථග්ජනයා විද්දෝ සවිසේන ශෝක සල්ලේන ශෝකේ නැමැති විස සහිත හුලෙන් විඳිනා ලද්දේ අත්තානං ඒව පරිතාපෙන්ති. තමන්ම තමාව පීඩාවට පත් කරගන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ දුක්ගිනි කරදර එනකොට ඒ මිනිස්සයා මුලාවට පත් වෙලා අඬලා දොඩලා වෙහෙසිලා තමන්ම තමාවට පීඩාවට පත් කරගන්නවා. අසෘතව පෘථග්ජන කෙනා හිතන්න දෙයක් නැති නිසා.
ඔහු කරා වයසට යෑමෙනකොටත් එහෙමයි. ඊළඟට ජීවිතයට ලෙඩ දුක් එනවා. ලෙඩ දුක් එද්දීත් එහෙමයි. දැන් ඇතැන් වෙලාවට මිනිස්සුන්ට ලෙඩ රෝග වැළඳිලා මිනිස්සුන්ට සිද්ධ වෙනවා මේ ඔන්න ජීවත් වෙලා ඉද්දීම දියවැඩියාව වගේ රෝගවලදී කකුල් කපන්න වෙනවා. ජීවත් වෙලා ඉද්දීම වෛද්‍යවරු කියනවා මේ පණ රැක ගන්න නම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි කකුල කපලා අයින් කරන එක. ඉතින් මිනිස්සු පුදුම අමාරුවකින් හිත හදාගන්නේ අර තමන්ගේ හොඳට තියෙන කකුල කොහොමද කපන්නේ. එහෙම ගොඩාක් දේවල්. මේ සමාජ තලය තුළ මේ මිනිස්සු ලැබිය නොහැකි දේ ලබන බලාපොරොත්තු නිසා පින්වතුනි කොච්චර විඳවනවද? හිතන්න දෙයක් නැතිකම නිසා කොච්චර විඳවනවද? ඔහු කරා මරණය පැමිණෙනකොටත් එහෙමයි. තමන්ගේ ජීවිතේට මරණය එද්දිත් ඔහුට ශෝක වෙනවා, අඬනවා, වැළපෙනවා ඇර ඊට එහා දෙයක් නැහැ. මේ තමන් එකට ඉන්න ප්‍රිය අය මෙරි මෙරි යනකොටත් අඬනවා, දොඩනවා ඇරෙන්න, ශෝක වෙනවා ඇරෙන්න, හූල්ලනවා ඇරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයාට වෙන එතනින් එහා පරාසය හිතාගන්න බැරි නිසා මිනිස්සුන්ට කරදරෙන විදිහ හරි පුදුම සාගතයි. ඔය නායම් සිදුවෙන කාලේ එක සිද්ධියක් අපි දැනගත්තා. මේ අම්මයි තාත්තයි දෙන්න තරුණ වයසේ අවුරුදු 30-35. ඒ දෙන්න මේ සවස් කාලේ නායම් සිද්ධ වෙච්චි දවසේ තමන්ගේ දරු පැටව දෙන්නෙක් ඉඳලා තියෙනවා. එක දරුවෙක් අවුරුදු 8යි. අනිත් දරුවාට අවුරුදු 11යි. ඊටාම සිඟිති දරුවෝ. එදා හොඳටම අකුණු ගගහ වහිනවා. අකුණු ගගහ වහිනකොට ඒ පැත්ත කඳුකර ප්‍රදේශය. කඳුකරේ නිසා මේ ඉක්මනටම අකුණු සර ගෙවල් වලට එනවා. ඒ නිසා ඒ පැත්තේ මිනිස්සු මේ අකුණු ගහද්දී බොහොම පරිස්සමින් මේ තමන්ගේ ගෙවල් වල තියෙන ඒ විදුලි පද්ධතිය මේ සම්පූර්ණයෙන්ම විසන්ධි කරලා මේ මිනිස්සු ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ ගෙදරත් මෙහෙම කරා. එතකොට දරුවෝ අඬන්න ගත්තා අපිට ටීවී බලන්න ඕනේ කියලා. එතකොට මේ අම්මයි තාත්තයි දෙන්න පුතේ අද ගොරෝන නිසා අපිට බෑනේ ටීවී බලන්න. අපි අද කලින්ම කාලා අපි නිදාගමු කියලා. සාමාන්‍යයෙන් අඳුරු වැටිගෙන එන වෙලාව වෙනකොට 6:30 වෙනකොට මේගොල්ලෝ කෑම කාලා දරුවෝ දෙන්න බොහොම පුංචි හුරතල් දරු දෙන්න මැද තියාගෙන මහ දෙන්න දෙපැත්තේ නිදාගත්තා. මේගොල්ලන්ට නිින්ද ගිහිල්ලා සාමාන්‍යයෙන් රාත්‍රියේ රෑ 7-8 වගේ වෙනකොට තමයි මේ නායෑමේ සිද්ධිය වුනේ. එහෙන් මෙහෙන් ගෙවල් පුපුරනවා ඒවා මේවා සිද්ධ වෙනකොට මිනිස්සු එහෙට මෙහෙට දුවන හඬ ඇහුණා. ඒ සද්දෙට මොකද්ද කියලා බලන්න මේ මහ දෙන්න විතරක් නැගිට්ටා. පොඩි දෙන්නා නැගිට්ටොත් ඒ දෙන්නට කරදර නිසා. ඔක්කොම කරන්ට් ඕෆ් කරලා තියෙන්නේ. ඒ නිසා කළුවරයි ටෝච් එකක් අරගෙන මේ දෙන්න එළියට බැහැලා තිනවා. මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා තමන්ගේ ගෙදෙට්ට උඩින් තිබ්බ ගෙදෙට්ට ගොඩ වෙලා බලන්න. අපි වුණත් යනවා නේද අසල්වැසියෙක්ගේ ගෙදෙට්ට මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලන්න. ඒ අඩිය ගොඩ වෙලා ඒ නිමේෂයට තමන්ගේ ගෙදර එකපාර ගියා. තමන්ට තුරුල් වෙලා දරු පැටව දෙන්නෙක් නිදාගෙන හිටියා. ඒ දරු පැටව දෙන්න හේතු වෙලා හිටපු ඒ දරු දෙන්නාගේ උණුහුම ඇඟෙන් ඉවත් වෙන්න කලින් ඒ දරුවෝ දෙන්න මේ මහ පොළොවේ මිහිදන් වුණා. වේලෙනකන් අඬලා අඬන්න කඳුළු නැහැ. අඩු ගානේ අපිට ඒ දරු පැටවුන්ගේ මල කඳන් දෙක දැක්කා නම් ඒ ඇති හිත සැනසෙන්න කී අඬනවා. ජීවිතවලට මෙහෙම ව්‍යසන එනවා. මෙහෙම කරදර එනවා. මරණ ධර්මය ජීවිතේ කරා එනකොට ධර්මයේ නොඇසූ කෙනාට සිතන්නට දෙයක් නැත්තේය. ඔහුට එකම එක කරුණකට ඇත්තේ ඇඬීමත්, වැළපීමත්, ශෝක වීමත් පමණි. ඊළඟට තමන්ගේ ජීවිතේ කලා ගෙවී යාම, වයස ගෙවී යාම කියන එක එනවා බලන්න පින්වතුනි. ඒක කොච්චර මේ යුගයේ ජීවත් වෙන අපිට ඒක තදින්ම දැනෙනවනේ. අපිට ඉන්න තියෙන අවුරුදු 80යි, 60යි, 70යි පොඩි කාලයයි. අපිට අපේ ඇස්පනා අපිටම පේනවා අපේ ආයුෂ ගෙවිගෙන යනවා කියලා. අපි නොපතන වේගකින් අපේ ආයුෂ ටික ගෙවි යනවා. දැන් මේ මනුස්ස ලෝකයේ ඇතැන් කාලේ තිබිලා තියෙනවා අති දීර්ඝායුෂ. ඒ දීර්ඝායුෂ තියෙන කාලේ මේක මෙච්චර දැනෙන්නේ නැතු වෙති. නමුත් මේ කාලේ වෙනකොට තද්දට දැනෙනවා.
අපි මේ ඉන්න මට්ටමට වඩා ගොඩාක් වෙනස් වෙලා තව අවුරුදු 10කින් හරි ඉක්මනින් වෙනස් වෙලා යනවා. මේ වයස ගෙවී යාම තමන්ගේ ජීවිතේ කරා එනකොට අසෘත පෘථග්ජනයට හිතන්න දෙයක් නැහැ කියනවා. ශෝක වෙනවා. එච්චරයි ඔහුට ඉතුරු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැසී යන දේවල් ජීවිතේ කරා එනකොටත් මහණෙනි අසෘතවත් පෘථග්ජනයාට හිතන්නට දෙයක් නැත්තේය. ඔහුට නුවණින් කල්පනා කරන්න දෙයක් නැත්තේය. ඔහු ශෝක කරනවා, වැළපෙනවා, දුකටපත් වෙලා ශෝකේ නම් වූ හුලකින් පහර කාලා. මේ ශෝකය කියන හුල සාමාන්‍යයෙන් ඇඟවල් වල තුල් ඇනෙනවනේ. ඇඟක ඇනෙන උලක් නම් පේනවා. ඒක කොච්චර ජඹුරට ඇනුණාද? ඒක කොහොමද ගැලවිය හැක්කේ? මේ ඔක්කොම බලන්න පුළුවන් ඒක ඇඟේ ඇනිච්ච නිසා. අනිත් එක ඇඟක උලක් අනුනොත් එහෙම ඔය උල ගලවලා සුවපත් කරන්න පුළුවන් ඈයෝ වෛද්‍යවරු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා මේ මිහිපිට. හැබැයි පින්වතුනි හුල් කියන ඒවා ඇනෙනවා හිතෙත්. හිතක ඇනෙන හුල හිත කියන එක කොහෙ තියෙනවද කියලා නොදන්නා මේ ලෝකේ. හිතක ඇනෙන හුල කොහොම අඳුරන්නද? හිතක ඇනෙන හුල් අඳුනාගත්තේ මේ හිතේ ස්වභාවය මුළුමනින්ම අවබෝධ කළ අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒ බුදුරජාන් වහන්සේ හිතක ඇනෙන හුලුත් අවබෝධ කළා. ඒ හුල් ගලවාගෙන හිත සුවපත් කරගන්න හැටිත් අවබෝධ කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා බොහොම ලස්සනයි මේ ධර්මය. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හටද ජරා ජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරා ජීර්ණ වන්නේමය. ලස්සන වචනයක්. අපි හොඳට තේරුම් ගත යුතු වචනයක්. ආශ්‍රිත පෘථග්ජනය කරාත් මේ ලැබිය නොහැකි දේවල් ටික එනවා. වයසට යෑම, ලෙඩවීම, මරණය, ආයුෂ ගෙවී යාම, නැසී යාම එනවා. ඒවා අශ්‍රිත පෘථග්ජනය කරා විතරක් නෙවෙයි එන්නේ. ඒවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කරාත් එනවා. ඇතැන් අය දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ඔන්න බණ ටිකක් අහලා පොයට සිල් ටිකක් අරගත්තාම මේ දානයක් මානයක් පූජා කරනවා නම් සෑයක් බෝධියක් වන්දනා කරනවා නම් හරියට ඉන්නවනේ මිනිස්සු. අනේ මේවා කරන අපිටමයි මේ කරදරෙන්නේ. අපිටමයි ලෙඩ දුක් එන්නේ. අපි දානෙත් දෙනවා. අපි සෑය බෝධියත් වඳිනවා. අපි හැමදාම බුදු පහනක් තියෙනවා. හැමදාම අපි ගෙදර පිරිතුත් දානවා. ඇයි මේ අපිටම කරදර කියලා. එතකොට ඒ කෙනාගේ ආකල්පයක් තියෙනවා. අපි මෙව්වා කරන නිසා අපේ කරා ඕවා එන්න බෑ. කොච්චර හිස් කල්පනාවක්ද ඒක. එහෙම කල්පනාවක් යම් කෙනෙකුගේ හිතක තියෙනවා නම් එයා අසෘතවත් ආර්ය ශ්‍රාවක ගොඩේ නෙවෙයි. එයාත් අසෘත පෘථග්ජන ගොඩේ. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතේට මේ ජරාවට පත්වීම එනකොට ඔහු ජරාවට පත්වීම ඉදිරියේ ජරාවට පත්වීම කියන එක ඔහුට නවත්තන්න බෑ. හැබැයි ජරාවට පත්වීම ඉදිරියේ සෝ ඉති පටිසංචික්කති. ඔහු මෙසේ නුවණින් විමසා බලන්නේය. හරිම ලස්සනයි. නකෝ මහ්‍යමේ වේ කස්ස ජරා ධම්මං ජීරති. මේ ජරා ජීර්ණ වීම කියන ස්වභාවය මාහට පමණක් උරුම දෙයක් නොවේ. අතකෝ යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති. යන්තාක් සත්වයෝ මේ ලෝකයට පැමිණිලා පරලොව ගිහිල්ලා චුත වෙලා ඉපදිලා ආදී වශයෙන් මේ ලෝකේ යන්තාක් සත්වයෝ ජීවත් වෙනවද? ජීවත් වුණාද? ඉදිරියේ ජීවත් වෙයිද? මේ ලෝකයට එන හැම දෙනා සබ්බේ සංසත්තානං ජරා ධම්මං ජීරති. ඒ සියලු සත්වයෝ ජරා ජීර්ණ වීම ස්වභාව කොටගෙන සිටි. අහංචේවකෝපන ජරා ධම්මේ ජින්නේ. ඉතින් එහෙව් එකේ මම වයසට යනකොට මං කරා මේ වයසට යෑම කියන එක එනකොට සෝචෙය මං ශෝක කරන්ට ගත්තොත් කිලමෙය මං මේ කලන්තේ දාලා වැටෙන්න ගත්තොත් පරිදේවෙය මං අඩා වැළපෙන්න ගත්තොත් උරත් තාලින් කන්දෙය මං මේ පපුවට අත් ගහගෙන පිස්සෙක් වගේ අඩන්න පටන් ගත්තොත් සම්මෝහං ආපජ්ජේය මම මගේ සිහිය මුලා කර ගත්තොත් ඊළඟට බත්තම් පිපේ නච්චා දෙය ඔය ප්‍රශ්නේ මං ඔය විදිහට ගත්තොත්
ඒ කියන්නේ මේ ප්‍රශ්නේ එහෙම ගන්න හේතුව තමයි පින්වතුනි අපිට ප්‍රශ්න එනකොට අපි හිතනවා හරි පටු විදිහට. මේ දේශනාවේ මේ අපි කරන්න කල්පනා කරේ ඒ නිසා ගොඩාක් දෙනෙක් මේ අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න විමසනවා. ඒ ප්‍රශ්නේ විමසනකොට ගොඩාක් වැළපිලා සාමාන්‍ය ලිපි වලින් එව්වත් තමන්ගේ ගින්න මේ විස්තර වශයෙන් ලියලා එවන්නේ. ඒතකොට ලියලා එවන විදිහින් ඊළඟට කියන විදිහින් අපිට තේරෙනවා ඒ කෙනාට තියෙන ආකල්පේ මේවා මේ මට විතරක් තියෙන ඒවා. ඇයි අපේ මේවා මටම වෙන්නේ? අන්නේ අදහස ඉඳලා තමයි මේ ප්‍රශ්නේ ගැන බලන්නේ. ඒක හරි පටු කල්පනාවක්. ඒ පටු කල්පනාව තුළ අපේ නුවණ මෝරන්නේ. බලන්න සුතවත් ශ්‍රාවකයෙක් හිතන විදිහ. සුතවත් ශ්‍රාවකයා කවදාවත් ගන්නේ මෙව්වා මට විතරයි වෙන්නේ. මේ නස්පැත්ති මට විතරයි එන්නේ. මේ විපත් මා කරා පමණයි එන්නේ කියලා හිතන්නේ. සුතවත් ශ්‍රාවකයා කල්පනා කරන්නේ මේ ලෝකේ හැටි ඉතින්. ලෝකේ ඉපදිච්ච හැම මිනිස්සයම මේක උරුම කරගෙන ඉන්නේ. එහෙව් එකේ මම මේ මගේ ජීවිතේට මේ ප්‍රශ්නේ ආවා කියලා අඬන්න දොඩන්න ගත්තොත් කලන්තේ හැදෙන්න ගත්තොත් මේ පපුවේ ගහගෙන අඬන්න පටන් ගත්තොත් එහෙම ඊළඟට මං මේ සිහිමුලා කරගත්තොත් මට මේ ටික වෙයි. බලන්න වෙන ටික. බත්තම්පි මේ නච්චා දෙය මට ආහාර පිරියක් වෙන එකක් නෑ. කණ්ඩ හිතෙන්නේ. කායේපි දුබ්බන්නියන් ඔක්කොමෙය. මගේ කයේ පෙනුමත් විරූපි වෙලා යයි. කම්මන්තාපි නප්පවත්තෙයුම් මට මගේ වැඩ කටයුතු ටික කොහොමත් අඩාල වෙලා යයි. අමිත්තාපි අත්තමනාස්සු මගේ සතුරෝ ටික නම් ඈත ඉඳලා බලලා සතුටු වෙයි යස වැඩි උනේ කියලා. මිත්තාපි දුම්මනාස්සු මට හිතවත් මගේ මිත්‍රයෝ හරි කනගාටුවටපත් වෙයි. අනේ අපේ මිත්‍රයාට මේ ප්‍රශ්නයක් නිසා වෙච්ච දෙයක් කියලා. ඕන් ඔච්චරයි වෙන්නේ. ඒ නිසා එහෙම හිතන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේට මේ වයසට යෑම කියන ප්‍රශ්නේ ආවත් තමන්ගේ ජීවිතේට වයසට යෑම කියන ප්‍රශ්නේ තමා කරාත් වෙනවා තමන්ගේ ප්‍රියයෝ කරාත් වෙනවා. ඒ ප්‍රශ්නේ ආවත් ඊනකට තමන්ගේ ජීවිතේ කරා වේවා තමන්ගේ ප්‍රිය වූ අය කරා වේවා ලෙඩවීම කියන ප්‍රශ්නේ ආවත් ඊළඟට මේ තමන් කරා තමන්ගේ ජීවිතේ කරා මරණය කියන ප්‍රශ්නේ ආවත් ඊළඟට තමන්ගේ ජීවිතේ කරා ගෙවී යාම කියන ප්‍රශ්නේ ආවත් නැසී යාම කියන ප්‍රශ්නේ ආවත් ඒ කෙනා ශෝක කරන්නේ කියනවා. එයාට හිතන්න දෙයක් තියෙනවා. පළල්ව හිතන්න දෙයක් තියෙනවා. ඒ පළල්ව හිතන දේ නිසා එයා ශෝකය අත්හරිනවා. කලන්තේ හැදීම අත්හරිනවා. වැළපීම හීල්ලීම අත්හරිනවා. පපුවේ අත් ගහගෙන මේ විලාප තියති අඬන එක අත්හරිනවා. මුලාවට පත්වීම අත්හරිනවා. එයා ඒ ප්‍රශ්නේ අතහරිනවා. මොකක් අල්ලගෙනද? නුවණ අල්ලගෙන. අපි නුවණ අතහැරලා දාලා ප්‍රශ්නේ අල්ලගන්නවා. අපේ ජීවිතේට ප්‍රශ්න එනකොට අපි ඥාණය අතහැරලා දානවා. නුවණින් කල්පනා කරන්න තියෙන අවකාශය අතහැරලා දානවා. ස්වාමීන් වහන්සේලා කියලා දීපු බණපදේ අතහැරලා දානවා. බුද්ධ දේශනාවේ තියෙන කාරණේ අතහැරලා දානවා. අර ප්‍රශ්නේ මෙල්ලෙනවා. ශ්‍රොතවතාරේ ශ්‍රාවකෙක් නම් එයා මොකද්ද කරන්නේ? එයා ප්‍රශ්නේ අතහැරලා දාලා ධර්මයේ එල්ලෙනවා. නුවණින් කල්පනා කළ යුතු දේ එල්ලෙනවා. සත්පුරුෂයන්ගේ වචනේ එල්ලෙනවා. ආන් එතන සැනසෙල්ල තියෙනවා. මොකද සැනසෙල්ල කියන එක පින්වතුනි මේ සංසාරේ අපිට මේ ජීවිත කතාව ඇතුලේ ජීවිතේ එල්ලිලා සැනසෙල්ලක් හොයන්න බෑ. මේ ජීවත් වෙන සසර ගමනේ යම් තැනක සැනසෙල්ලක් තියෙනවා නම් අහවල් ලෝකෙට ගිහින් සැනසෙල්ල ලබවපන් කියලා බුදුරජාණන් වහන්සේ අපිට වදාරනවානේ. එතෙන්ට ගිහිල්ලා සැනසියන් කියලා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ සසරින් නිදහස් වෙලා සැනසෙන්න කියලා. සංසාරය ඇතුලේ අපි හොයන්නේ සැනසෙල්ල නැහැ. සංසාරයෙන් නිදහස් වූ තැන ඒ සැනසෙල්ල තියෙනවා. ඉතින් සංසාරයෙන් නිදහස් වූ තැනට කෙනෙකුගේ ජීවිතය ඇදෙන්නේ මේ විදිහට නුවණින් සලකනවා නම් බුදුරජාණන් වහන්සේ නිසා වදාලා අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ. මහණෙනි ඕන් ඔය ආර්ය ශ්‍රාවකයාට තමයි කියන්නේ අබ්බහි සවිසං ශෝක සල්ලං ශෝකේ නම් වූ විස සහිත හුල උදුරා දෙමු කිනා. අබ්බහි එයා ඒ ශෝක හුල ගලවලා දැම්මා.
යේන විද්දෝ අස්සුතවා පුතුජ්ජනෝ අත්තානං ඒව පරිතාපේති. යං ශෝකහුලකින් පහර කාලා අසෘතව පෘථග්ජනයෝ තමන්වම පීඩාවට පත් කර ගන්නවාද ආන්ගේ ශෝකහුල ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා ගලවා දැම්මා. අශෝකෝ ඔහු ශෝකය නැතුව විසල්ලෝ ශෝකහුල බැහැරකොට අත්තානං ඒව පරිනිබ්බාපේති තමා තුළම පිරිනිවීමට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ තමයි ජීවිතේ සැනසිල්ල. මේ තමයි සැනසිල්ල කරා යන හැටි. ඒ නිසා පින්වතුනි නුවණින් කල්පනා කිරීම කියන එකට අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. රහතන් වහන්සේලාගේ ජීවිතවල තියෙනවා රහතන් වහන්සේලා අරහත්ත්වයට පෙරම ඔන්න වයසට යෑම කියන එක ජීවිතේට එනවා. වයසට යෑම කියන එක ජීවිතේට එද්දී ඒ පින් තිබ්බ උත්තමයෝ කල්පනා කරා කියනවා. ඕන්න දැන් මගේ ජීවිතේ වේගින් වයසට යනවා. වයසට යන්න යන්න මට මෙන්න අපහසුතාව එනවා. දැන් කොන්ද කිලින් තියාගෙන වාඩි වෙන්න බෑ. දනිස් දෙක වකුටු කරගෙන ටිකක් වෙලා ඉන්න බෑ. දැන් අපහසුතාව එනවා. ඒ අපහසුතාව එනකොට උන්වහන්සේලා කල්පනා කරා කියනවා මම තව තවත් සිද්ධ වෙන්නේ තරුණ වෙන එක නෙවෙයි. තව කල් යන්න සිද්ධ වෙන්නේ මං තව තවත් වයසට යන එක. ඒ නිසා දැම්ම මං අප්‍රමාදී වෙන්න ඕනේ. ආන් එහෙම හිතලා ඒ කල්පනාව තුළ වයසට යන එකට කම්පිත නොවි අරහත්ත්වේ පසක් කළා කියනවා. නැත්නම් මේ ලෝකයේ මිනිස්සු වයසට යෑම කියන එක ජීවිතේ ස්පර්ශ කරනකොට ඒකට කම්පා වෙවි ඒකට ලතැවි ඒක උදෙසා සුසුම් හෙල ඉඳලා අපි හිතමු මේ වැළපීමකින් සුසුම් හෙලීමකින් මේ තප්පර කීපයකට හරි වයසට යන එක නවතිනවා නම් කමක් නැහැ. එහෙම කිසිවක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතට වේදනාවක් උරුම කර ගැනීමක් විතරක් වෙනවා. වේදනාවක් විතරයි අවසානයේ. හැබැයි රහතන් වහන්සේලා තමා තුළම නිවී ගියා. දවසක් භික්ෂුන් වහන්සේලා කතා වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. සැවැන්නුවර ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා අනේ අපගේ භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කොච්චර ආශ්චර්යයිද. උන්වහන්සේ කොච්චර පුදුම සහගතයිද. උන්වහන්සේට තිබුණා බෝසත් කාලේ රම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිගා 3ක්. පුදුම සැප සහගත ජීවිතයක් උන්වහන්සේ ගත කරද්දී උන්වහන්සේ දැක්ක කියනවානේ දවසක් වයසට ගියපු කෙනෙක්. ඊළඟට උන්වහන්සේ දැක්කලුනේ දවසක් ලෙඩ වෙච්ච කෙනෙක්. උන්වහන්සේ දැක්කලුනේ දවසක් මලකඳක් උස්සගෙන යනවා. ඕන් ඔය කාරණා තුන දැකලානුනේ අපේ මේ ශාස්ත්‍රුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා ඇවිල්ලා අමා නිවන හෙව්වේ. උන්වහන්සේගේ අත්හැරීම කොච්චර පුදුම සහගතද. උන්වහන්සේගේ නුවණ කොච්චර පුදුම සහගතද කියලා දැන් කවුද කතා වෙන්නේ? ස්වාමීන් වහන්සේලා කතා වෙනවා. ස්වාමීන් වහන්සේලා මෙහෙම කතා වෙනකොට මේ භාග්‍යතුන් වහන්සේ උතින්ට වැඩියා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොකද්ද මේ තථාගතයන් වහන්සේ එන්ට පෙර ඔබ සිද්ධ කරපු කතාව? කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය ගැන අපි කතා කළේ. මහණෙනි මේ පූරිත පාරමී බල සහිත අවසාන ජීවිතේ මාගේ අභිනිෂ්ක්‍රමණය ගැන කවර කතාද මහණෙනි? ඈත අතීතයේ බෝසතාණන් වහන්සේ විදිහට පාරමී පුරමින් එන කාලෙත් හරි අසිරිමත් කියනවා මා තුළ තිබුණ නුවණ. එතකොට භික්ෂුන් වහන්සේලාට ආස හිතුණා ඒක දැනගන්න. භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අපි නොදන්න කාරණේ අපට පහදන්න. කිව්වා මහණෙනි ඈත අතීතයේ මහබෝසතාණන් වහන්සේ උපන්නා මඛාදේව කියලා රජෙක්. ඒ මඛාදේව රජුරුව උපදින කාලේ මිනිසයාගේ ආයුෂය අතිශයින්ම දීර්ඝයි කියනවා. මඛාදේව රජුරුවන්ගේ කුමාර අවදිය විතරක් අවුරුදු 84000ක්. කුමාරයෙක් විදියට බොහොම සතුටින් විනෝදයෙන් ගත කරා අවුරුදු 84000ක්. තරුණ වයසේ රාජශ්‍රී විඳමින් රජෙක් විදිහට ගත කරා අවුරුදු 84000ක්. ඒ අවුරුදු 84000 ගත කරමින් රාජශ්‍රී විඳමින් ඉද්දී රජුරුව කල්පනා කරනවා මේ ලෝකේ ස්වභාවය තමයි ජීවත් වෙලා යම් කාලයක් ඉඳලා යන්න වෙනවා. ඒක තමයි ලෝකේ හැටි. මේ ලෝකයේ තුල තියෙන්නේ ඒක. ගහක් වුණත් ඔන්න
මේ ලපටි පැලින් පටන් ගත්තා මේරුවා මෝරලා ගහ යම් කාලයක් ගියාට පස්සේ මෙරිලා යනවා. ගහක ගෙඩියක් වුණත් මේ මලෙන් පටන්ගෙන ඔන්න ඒක ඵලයක් වුණා. ඒ ඵලේ ඉදුණා නැට්ටින් ගැලවිලා වැටිලා මේ විනාශ වෙලා යනවා. ඉතින් මිනිසයාගේ ජීවිතෙත් ඒකම තමයි කියලා දැන් මේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා. දැන් මේ කල්පනාව මේ අද මේ ධර්මය අහන කෙනෙකුට අද ජීවිතය ගැන කල්පනා කරන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඕක ඕන කෙනෙකුට හිතන්න පුළුවන් කියලා. පින්වතුනි මේ කාලෙත් එක්ක හිතන්න ඕන. අවුරුදු 84000ක් කුමාර අවධියක් ගත කරා කියලා කියන්නේ ඒ කාලේ වයසට යෑම කියන එක කොච්චර අප්‍රකටද? කොච්චර අප්‍රකටද? අද මේ මෙච්චර ඇහැට පෙනිපෙනී පාරකට බැස්සොත් එහෙම වයසක මිනිස්සු මේ හැමතිස්සෙම හම්බෙද්දිත් අපිට වයසට යනවා කියන එකේ සිහිය පිහිටුවා ගන්න බැරි එකේ ඒ කාලේ කොච්චර දක්ෂකමක් තියෙන්න ඕනද වයසට යනවා කියන එක අඳුනගන්න. මහබෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ හිස පීරන ඒ මේ කරණ වෑමියාට කියනවා එබා කරණ වෑමිය යම් දවසක ඔහේ මගේ හිස බලද්දී ඔහෙට දැක ගන්න ලැබුණොත් එහෙම සුදු වෙච්ච කෙස් ගහක් ඔහේ මට අනිවාර්යෙන් කියන්න ඕනේ කිව්වා. ওই වචනේ කියලා අවුරුදු 500ක් 600ක් ගියාට පස්සේ ඕන දවසක් කරණ වෑමියා කොණ්ඩේ සකස් කර කර ඉන්නකොට කරණ වෑමියා දකිනවා. අර මේ කළු කෙස් අතරේ සුදු පාටට කෙස් ගහක් තියෙනවා. කරණ වෑමියා කිව්වා දෙවියනි සුදු කෙසක් තියෙනවා. නර කේසයක්. එතකොට කිව්වා ආයෙනම් ඉක්මනින් එය මගේ අතට දීපන් කිව්වා. ඉතින් කරණ වෑමියා බොහෝම පරිස්සමින් අර සුදු වෙච්චි ඉදුණු කෙස් ගහ ගලවලා මකාදේව රජුරුවන්ගේ අතේ තිබ්බා. එතකොට මකාදේව රජුරුව කල්පනා කළා මට දේව දූතයෝ පහළ වෙලා. මට දේව දූතයෝ පහළ වෙලා මට මේ දෙවියන්ගෙන් පණිවිඩයක් ඇවිල්ලා උඹ වයසට යනවා. උඹට මේ ලෝකේ දාලා යන්න කාලේ ලං වෙලා කියන පණිවිඩය ආවා. මම දැම්මම මෙව අතහරින්න ඕනේ. මෙම දැම්මම අත්හැරලා මං උතුම් ජීවිතයක් ගත කරන්න ඕන පැවිද්දෙක් විදිහට මරණින් මත්තේ හොඳ තැනකට යන්න. එදාම තමන්ගේ පුත්තු ටික ගෙන්නලා රාජ්‍ය භාර දීලා එදාම අභිනිෂ්ක්‍රමණය කළා කියනවා. එක කෙස් ගහක් දැකලා. ඒ තමයි ඥානය පින්වතුනි. ඒ තමයි ඥානය. වයසට යෑම ඉදිරියේ, ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ගෙවී යාම ඉදිරියේ, නැසී යාම ඉදිරියේ ශ්‍රෝතවත් තැනැත්තෝ ඥානවන්තයෝ කිසි කලෙකත් කම්පා වන්නේ නැත. අකම්පිතව ඊට මුහුණ දෙන්නේය. ඒ නිසා අපි අපේ ජීවිතේ හදා ගන්න ඕන ආන්නේ දක්ෂකම. මොකද පින්වතුනි අපි මේ ගත කරන මේ ජීවිත කතාව තුළ මේ උපද්‍රව වලට අපිට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේවා මගහැරලා ජීවත් වෙනවා කියලා කතාව එහෙම එකක් නැහැ. මේ ජීවිතේ ගත කරනකොට මේ හැම දෙයකටම අපිට මුහුණ දෙන්න වෙනවා. බොහෝ දෙනෙක් මුහුණ දෙන්නේ අඬා වැළපෙමින්. අපිට අන්න එතන වෙනස් කරෑකි. අපිට අඬා වැළපෙන්නේ නැතුව අවබෝධයකින් යුක්තව සැනසille හිත සුවපත් කරගෙන මුහුණ දෙන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ වදාරලා භාග්‍යතුන් වහන්සේ ගාථා වදාලා. නසෝචනාය න පරිදේවනාය අත්ථෝ අලබ්බෝ අපි අප්පකෝපී සෝචන්තමානං දුකිතං විදිත්වා පච්චත්තිකා අත්ත මනා භවಂತಿ න සෝචනාය න පරිදේවනාය ශෝක කිරීමෙන් වැළපීමෙන් අත්තෝ අලබ්භෝ අපි අප්පකෝපී අංශු මාත්‍රවත් යහපතක් නම් ලැබෙන්නේ නැත. සෝචන්තමානං දුක්ඛිතං විදිත්වා මේ කරදර ප්‍රශ්න ඉදිරියේ ශෝක කරන කෙනා දුකසේ ඉන්නවා දැකලා පච්චත්තිකා අත්තමනා භවಂತಿ ඔහුට යම් සතුරෝ වේද
ඒ සතුරු හිත ප්‍රීතියට පත් කරගන්නවා. කවුරු හරි ප්‍රශ්නයක් කරදරයක් ඇවිල්ලා අඬ අඬා ශෝක වෙවි ඉන්නවා දකින්නකොට ඒ ශෝක වෙන කෙනා දිහා බලාගෙන සතුරෝ ටික හිතින් සතුට වෙනවා. හොඳ වැඩේ. යසයි ඔහොම වෙච්ච එක. ආන් එහෙම සතුරෝ සතුට වෙනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නේ ඉදිරියේ හූල්ලනවා නම් ඒ හීල්ලීම නැති කරගන්න ඕන හිතන්ට මම මෙහෙම හූල්ලන්න ගියොත් අඬන්න ගියොත් වෙන දේ තමයි හතුරු සතුට වෙනවා. මගේ අමිත්‍රයෝ සතුට වෙනවා. ඒකුන්ගේ හිත සතුටු කරන්නද මං හූල්ලන්නේ. ඒකුන්ගේ හිත සතුටු කරන්නද මං අඩන්නේ කියලා කල්පනා කරලා ඒ නුවණින් කල්පනාව තුළින් හෝ ශෝක කරන එකකින් නිදහස් වෙන්න ඕනේ. ඇයි ශෝක කරන එකෙන් පින්වතුනි අපි නිදහස් වෙන්නේ? ශෝක කරා කියලා ඇඬුවා කියලා ඒකේ අංශු මාත්‍රවත් ප්‍රතිඵලයක් නැති නිසා. කිසි වැඩක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඇඬුවා කියලා කිසිම ශාන්තියක් සිත මිනිස්සුන්ට සැලසෙන්නේ නැහැ. යතෝචකෝ පණ්ඩිතෝ ආපදාසු නවේදති අත්ත විනිච්ඡයඤ්ඤු පච්චත්තිකාස්ස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරං පුරාණං යතෝකෝ පණ්ඩිතෝ ආපදහසු නිවේදති අත්ත විනිච්ඡයඤ්ඤෝ බුදු කෙනෙකුගේ ධර්මය දැනගෙන ඒ ධර්මයේ අර්ථ හොඳින් තේරුම් ගන්නට දක්ෂ ධර්ම විනිශ්චයෙහි දක්ෂ නුවණැති ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයට උපද්‍රව වෙනකොට ආපදාසු කියලා කිව්වේ උපද්‍රව. නොඑක උපද්‍රව වෙනවනේ පින්වතුනි. උපද්‍රව කිව්වම කර්ම දෝෂ නිසා උපද්‍රව වෙනවා. නොයෙකුත් පාරිසරික ප්‍රශ්න නිසා උපද්‍රව වෙනවා. හදිසි අනතුරු නිසා උපද්‍රව වෙනවා. ඊළඟට සතුරන්ගේ එක එක උප්පරවැට්ටි නිසා උපද්‍රව වෙනවා. ඊළඟට හදි හූනියන් කොඩි වින වලින් උපද්‍රව වෙනවා. නොයෙක් උපද්‍රව. ඉතින් උපද්‍රව කියන ඒවා කෙලවරක් නැතුව මිනිසයාට විවිධ විදිහට තියෙනවානේ. ඒ උපද්‍රව වෙනකොට යමෙක් ධර්මයේ දන්නවා නම් ඒ දන්න ධර්මයේ අර්ථ විනිශ්චය කරගන්න දක්ෂ නම් දැන් ධර්මයට සම්බන්ධ වුණත් දහම් ඇසුරක් ලැබුවත් අර්ථ විනිශ්චයට දක්ෂ නැත්තම් මම අර බණ කියනකොට මුල් මේ ධර්මදේශනාවේ මුල් හරිය කිව්වේ අර්ථ විනිශ්චයට දක්ෂ නැති අය හිතන හැටි. අපිමයි බුදුන් වඳින්නේ අපිටමයි මේවා වෙන්නේ. ආන්න අර්ථ විනිශ්චයට දක්ෂ නැත. අපි සෑය බෝධිය වඳිනවා. අපි හැම සතියකම බෝධි වන්දනා කරනවා. ඒත් අපිට ප්‍රශ්න අර්ථ විනිශ්චයේ දක්ෂ නැත. අපිමයි දානමාන දෙන්නේ. අනේ ඒත් අපිට ප්‍රශ්න. ඇයි මේ අර්ථ විනිශ්චයේ දක්ෂ නැත. ධර්මයේ අර්ථ මනාකොට තේරුම් ගන්නට දක්ෂ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටී. හරිම ලස්සනයි. නොවැටී සිටිනවා කියලා කියන්නේ වැටෙන්නේ කොහෙන්ද? ප්‍රශ්න එනකොට උපද්‍රව එනකොට පින්වතුනි වැටෙන්නේ කොහෙද? හිතින් වැටෙන්නේ. හිතින් ඇද්දගෙන වැටෙනවා. හිතින් සම්පූර්ණයෙන් හරහා වැටෙනවා. සමහරවිට මිනිස්සුෙකුට හිතින් කොච්චර වැටෙනවද කියලා කියන්නේ උමතු වෙනවා පිස්සු හැදෙනවා. ධර්මයේ අර්ථ විනිශ්චය කරගන්න දක්ෂ වුණා නම් කෙනෙක් එයා උපද්‍රව මැද වැටෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේකේ හොඳ අර්ථයක් තියෙනවා. තමන්ගේ ජීවිතේට ප්‍රශ්න ආවොත් පින්වතුනි ප්‍රශ්නේ ගැන නම් හිත හිතින් ඉන්න එපා. ප්‍රශ්නේ හිත ශෝක කර හූල ඉන්න එපා. දැන් ධර්මයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඒ ධර්මයේ ඉස්මතු කරලා තියෙනවා. අපි ගුරුදේවයන් වහන්සේ බලන්න මේ වගේ කෙටි කාලයක් ඇතුලේ මේ බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව වන සූත්‍ර පිටකයේ අන්තර්ගත සියලු ධර්ම මිනිසුන්ට ඉතා පහසුවෙන් සරලව කියව ගන්න පුළුවන් වෙන්න පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා ඔබට ප්‍රශ්න ආවොත් එහෙම ඔන්න ඔබට පුළුවන් ඔබ ගාව තියෙන දහම් පොත් පෙරලා මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න. මට නුවණින් විමසන්න ක්‍රමයක් ඕනේ කියලා මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න. ඒ පිළිතුර හොයාගෙන යන කෙනෙක් අපි හිතමු ප්‍රශ්නයන් නිසා වේදනාව විඳ ඉන්නවා කියලා කෙනෙක්. එයා වේදනාව විඳින්මින් ඉද්දී ඔන්න එයා මේ දේශනාව අදමා කියා දීපු දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ 3 පොත් වහන්සේගේ. අපි හිතමු එයා ගාව තිබුණා කියලා අංගුත්තර නිකායේ 3 පොත.
ඔන්න එයා පෙරලනකොට එයාට මේ දේශනාව අහු වෙනවා. මේ දේශනාව එයා කියවනවා. දේශනාව විදිහට හිතන්න ගන්නවා. එයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? විසඳෙනවා. ආන්නේ නිසා මේ ධර්මයේ තියෙන කාලේ හොඳට තමන්ගේ ජීවිතේ ධර්මයේ මුල් කරගෙන නුවණින් මෙහෙවන්න දක්ෂ වෙන්න. එහෙම වුණාම පච්චත්තිකාස දුකිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරම් පුරාණ. හතුරු ටික බලනවා මෙච්චර කරදරයක් වෙලත් මෙච්චර වින්නහියත් වෙලත් මේ මිනිස්යාගේ මූණෙවත් වෙනසක් නැහනේ කියලා හතුරු ටික දුකටපත් වෙනවා කියනවා. විපතක් ඉදිරියේ ඔහුට කිසිදි ප්‍රශ්නයක් නැත්තේ කියලා. ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාවා යථා යථා යත් ලභේත අත්තං තථා තථා තත් පරක්ඛමීය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජප්පේන ධර්මයේ නුවණින් විමසා ගන්නට බැරි නම් ධර්මයේ ජප කළ යුත්තේය. මේවා මට විතරක් නෙවෙයි වෙන්නේ. මේ ප්‍රශ්න හැමෝටම වෙනවා. මට විතරක් නෙවෙයි මේවා එන්නේ. හැමෝටම වෙන ඒවා මේවා කියලා. ධර්මයේ සිහි කරගන්න බැරි නම් ධර්මයේ හිතේ රඳව ගන්න බැරි නම් ප්‍රශ්නේ එච්චර බරපතල නම් ධර්මයේ ජප කරන්න කියනවා. ධර්මයේ මන්ත්‍රණය කරන්න කියනවා. මන්ත්‍රණය කරනවා කියලා කිව්වේ ධර්මයේ සජ්ජායනා කරන්න කියනවා. ඒ කිව්වේ පිරිත් කියනවා වගේ එකක්. ධර්මයේ සජ්ජායනා කරන්න කියනවා. ධර්මයේ ජප කරන්න කියනවා. එහෙම නැත්නම් සුභාසිතේන. සුභාසිතේන කියලා කිව්වේ සත්පුරුෂ උත්තමයෙක් ළඟට ගිහිල්ලා දහම් පද අහගන්න කියනවා. අනේ ස්වාමීනි මට මෙහෙම නස්පැත්තයක් වෙලා. මං ඒකට විසඳුමක් කොහොමද ගන්නේ කියලා සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා හැබැයි සුභාසිතේ අහන්න ඕන. ඉතින් මේ සුභාසිතේ අහනවා කියන තැනේදී තමයි පිනෝන්නේ. දැන් මාර ගෞතමීගේ සිද්ධිය කිව්වනේ. ගෞතමීට පින තිබ්බා. ගෞතමී බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. බුදුරජාණන් වහන්සේ මේ ඇයට ධර්ම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ අවසානයේ ගාථාවක් වදාරනවා. ගෞතමීට ගෞතමිය මේ ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ කියනවා අමෘත නිවන දකින්න නැතුව. එකම එක දවසකුත් උතුම් කියනවා අමා නිවන දැකගෙන. මේ ගාථාව වදාරට පස්සේ ඇය ශාසනය පැවිදි වුණා. පැවිදිලා ඊටාම කෙටි කලකින් ඇය අරහත් තෙරණියක් බවට පත් වුණා. කිසා ගෞතමී අරහත් උත්තමාවිය. එතකොට ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ සුවපත් වුණා සුභාෂිතයක් නිසා. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පද කියා දෙන උත්තමී කම්බිලා මේ ප්‍රශ්නේ කතා කරන්න කියනවා. එතකොටත් ප්‍රශ්න දුරු කරගන්න පුළුවන්. ප්‍රශ්න දුරු කරගන්නවා කියලා කිව්වේ මේ ප්‍රශ්නය සම්පූර්ණ අනිත් පැත්ත හැරෙනවා කියන එක නෙමෙයි. හිත සුවපත් වෙනවා. හිතින් වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හිතන්න විදිහක් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්නේ කල්පනා කර කර ඉන්නවා වෙනුවට අර ස්වාමීන් වහන්සේ කියලා දීපු උතුම්දී හිත වාසය කරන්න පුළුවන්. ඊළඟට අනුප්පදානේන පවේනියාවා. ඊළඟ ක්‍රමය තමයි කියනවා මේ ප්‍රශ්නේ එනකොට එව්වගෙන් ඒවාට පටලැවෙන්නේ නැතුව ඉන්න. ප්‍රශ්නේ ගැන සිහි කර කර හූල ඉන්නේ නැතුව දානි පූජා කරන්න කියනවා. උතුම් සංඝයා සොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. වෙන අපි හිතමු වැඩිහිටි නිවාසාදී එහෙම දානමාන පූජා කරනවා. ඒ දානමාන පූජා කරනකොට තමන්ගේ ජීවිතේ කරදර ගොඩක්. ඒ කරදරේ සිහි කර කර ඉන්නේ නැතුව අයියෝ අපිට මෙහෙම කරදර කියලා සිහි කර කර ඉන්නේ නැතුව ඒ කරදර මැද්දේම පුළුවන් විදිහට දම්පැන් පූජා කරන්න ඕනේ කියනවා. එතකොට දානේ කියන උතුම් දෙයට හිත යනවා. කරදරයට හිත යන්නේ. අපි හිතමු කෙනෙකුගේ මේ ජීවිතවල උපද්‍රව තියෙන කාලෙක වුණත් එයා අමාරුවෙන් ධර්ම දානය කළා කියලා. ඔන්න අපි එහෙම හිතමු. එයා ධර්ම දානයක් දුන්නා. එහෙම තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා සුළුවෙන් හරි ධර්ම දානයකට දායක වුණා. දායක වෙලා ඔන්න අසවල් දවසේ ධර්ම දේශනාව විකාශය වෙනවා කියලා ඒගොල්ලෝ සූදානම් වෙලා ඉන්නවා. මේ කරදර ගොන්නක් නැද? මේන්න ධර්ම දාවනේ දීපු අය අද අපි මේ දායකත්වයේ දරපු බණ යන්නේ කියලා වාඩි වෙලා බණ අහනවා. සමහරවිට ඒ බණ පදේ තියෙනවා Tamanට හිතන්න ඕන ක්‍රමේ. ඒ නිසා දානි පූජා කරන්න කියනවා. ඒකත් මේ ප්‍රශ්න දුරු කරගන්න හොඳ ක්‍රමයක්.
යතා යතා යත්ත ලබේත අත්තං යම් යම් විදිහට ජීවිතයේ අර්ථයක් උපදිනවා නම් ඔව් මතක තියාගන්න යම් යම් දෙයක් කරද්දී ජීවිතයේ අර්ථයක් උපදිනවා නම් තථා තථා තත්ත පරක්කමීය ආන්ගේ අර්ථවත් දෙයට වෑයම් කරන්න. අපේ ජීවිතේ මොන උපද්‍රවය යාවත් අපි අඬනවා දොඩනවා වැළපෙනවා කියන එක අර්ථවත් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ අනර්ථවත් දේ උදෙසා වෑයම් නොකළ යුත්තේය. අර්ථවත් දෙයට වෑයම් කරන්න. අපි හිතමු බෝධි වන්දනා කරනවා. අර්ථවත්. සෑයක් වඳිනවා. අර්ථවත්. මේ තමන්ගේ ප්‍රශ්නය ගැන සිහි කර කරින් නැතුව ඔන්න හිතනවා මම බුදුරජාන් වහන්සේ ගැන සිහි කරනවා. අර්ථවත්. මම මගේ ප්‍රශ්න ගැන හිත හිතින් නැතුව මම මේ කාලේ ඔන්න බණ පොත් කියවනවා. මට ඒකමයි සැනසෙල්ල. අර්ථවත්. යම් යම් විදිහකින් තමන්ගේ ජීවිතයට අර්ථයක් සඵල කරගන්න පුළුවන් නම් ඒ අර්ථවත් දෙයට වෑයම් කරන්න. අනර්ථවත් දේ පැත්තකින් තියන්න. දානේ පූජා කරන දේවල් මේ ආදී තමන්ට ජීවිතාර්ථයක් උපදින දෙයකට යොමු වෙන්න කියනවා. සචේ පජානේය අලබ්භනියෝ මයාච අඤ්ඤේස වායේස අත්ථෝ අසෝචමානෝ අධිවාසයෙය කම්මන් දල්හං කින්ති කරෝමි දානීති. බොහොම ලස්සන කාරණාවක්. ඉතින් යම් කෙනෙක් දන්නවා නම් ඇත්තටම මේ කරදර කම්කටොළු කියලා කියන්නේ මේ ජීවිතය තුල මට විතරක් ලැබෙන ඒවා නෙවෙයි. හැම දිනාටම පොදුවේ ලැබෙන ඒවා කියලා දන්නවනම් මේ ලැබිය නොහැකි කාරණා මට විතරක් නෙවෙයි ලබන්න බැරි. මේ ලෝකේ කිසි කෙනෙකුට ලබන්න බෑ කියලා දන්නවනම්. ඔව්. ආසෝචමානෝ අධිවාසීය ජීවිතේට ප්‍රශ්න එනකොට මොන දේ කරත් හරියන්නේ නැත්තම්. අපි හිතමු එයා මේ ධර්මයේ කියවන්න උත්සාහ කරනවා ඒත් මේ ප්‍රශ්න විසඳලා යන්නේ. අපි හිතමු දම්පැන් පූජා කිරීම ආදී කරනවා ඒ වගින් විසඳෙන්නේ. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා බහ කරන්න යනවා ඒ වගින් විසඳෙන්නේ. දැන් ඇතැම් ප්‍රශ්න තියෙනවනේ පින්වතුනි අපි හිතමු ඔන්න තමන්ට නිදන්ගත රෝගයක් එනවා. විසඳ ගන්න බෑ මොනවා කරත්. ඒ විසඳ ගන්න බැරි ප්‍රශ්න ආවොත් ඊළඟට අපි හිතමු අමනුෂ්‍ය දෝෂයක් එනවා. මොනවා කරත් විසඳන්න බෑ. විසඳන්න බැරි ප්‍රශ්න එනවනේ. සාංසාරික කර්ම දෝෂයක් නිසා අමනුෂ්‍ය ප්‍රශ්නයක් වගේ ආවොත් එහෙම විසඳන්න බෑ. විසඳන්න බැරි ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා අසෝචමානෝ අදිවාසීය ශෝක කරන්නේ නැතුව ඉවසාපන් කියනවා. ඇයි? ශෝක කරා කියන එක කිසි වැඩක් නැහැ. ඉවසීම උතුම්. ශෝක නොකර ඉවසාපන් කියනවා. කම්මන් දල්හං කින්ති කරෝමි දානීති කර්මයේ දැඩි නම් මං මොනවා කරන්නටද? ආන් එහෙම ඉවසන්න කියනවා. කර්මයේ දැඩි වෙලා නම් තියෙන්නේ මං මේ වෙලාවේ මොනවා කරන්නටද කියලා ඉවසන්න කියනවා. ඇයි ඒ ඉවසීම කියන එකෙන් එයාට ප්‍රශ්නේ උවදුර ගෙවි යනකම් එයාට ඉවසීම කියන එක අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නේ අල්ලගන්න නැතුව. ඒ නිසා ඔන්න අද මේ දේශනාවෙන් ඔබට මේ ප්‍රශ්න වලින් පීඩා විඳින අයට බොහෝම හොඳ මේ නුවණ මෙහෙවන්න පුළුවන් ක්‍රමයක් අපි මේ ධර්මයෙන් කියලා දුන්නා බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව මුල් කරගෙන. ඒ නිසා මේ දේශනාව මුල් කරගෙන මේ දේශනාවේ නම මොකද්ද? අලබ්බනීය ඨාන සූත්‍රය. මේ දේශනාව මුල් කරගෙන තමන්ගේ ජීවිතේ එන උවදුරු කංකටොළු ප්‍රශ්නවලට නොසැලී හදවතින් නොවැටි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෝ විදිහට මුහුණ දෙන්න මහන්සි ගන්න පින්වතුනි. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයෝ විදිහට මුහුණ දීලා තමන්ගේ ධර්ම මාර්ගේ නසාගන්නේ නැතුව ඊළඟට ප්‍රශ්න කංකටොළු ජීවිතයට ආවම මේ ධර්මයේ අහපු ඔබට දක්ෂකමක් තියෙන්න ඕන. ප්‍රශ්නයක් කම්කටොළුවක් ජීවිතයට ආවම අර මහා බොළඳ තාලෙට හිතන්න එපා. බොහෝ දෙනෙකුගේ ජීවිතේ ප්‍රශ්න ආපු ගමන් මුලින්ම ගන්නේ අපේ කරුමේ කියලා. ඒක නෙමෙයි ක්‍රමේ. ප්‍රශ්නේ විසඳගන්න යම් විදිහට වෑයම් කරන්න ඕන. ඒ වෑයම් කරද්දී ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් එයා උපේක්ෂාවටපත් වෙනවා ප්‍රශ්නේ ඉදිරියේ. ඒ උපේක්ෂාවටපත් වීම උදෙසා තමයි කර්මය කියන එක මේ ගන්නෙ.
එහෙම නැතුව Tamanට සාප කරගන්න නෙමෙයි. කරුමේ ඉතින් අපි මොනවා කරන්නද කියලා එල්ලගෙන සුසුම් හෙලන්න නෙවෙයි ඒ අර්ථය ගන්නෙ. ඒ උපේක්ෂාවට පත්වීම පිණිස මම මේ මොන දේ කරත් මේක හරියන්නේ නැත්තේ මගේ කර්මෙ දැඩි. මම මොනවා කරන්නද? ආන් එහෙම හරි උපේක්ෂාවට පත් වෙන හිත සනසාගෙන අර්ථවත් දෙයක එල්ලිලා ඉන්නවා කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් ලෙස මේ ජීවිතයේ නොයෙක් උපද්‍රව කරදර නොයෙක් වේදනා නොයෙක් ජීවිත ප්‍රශ්න එනකොට පින්වතුන් හැම දිනාට හිත වට්ටා ගන්නේ නැතුව සැනසුණු සිතින් සුවපත් වූ සිතින් ඒ සියලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පිළිවෙලට නුවණ මෙහෙවවුවොත්. ඉතින් මේ නුවණ මෙහෙවන ධර්මය අපට වදාළේ අපගේ පරමෝත්තම ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තුන් ලෝකයේ සියලු සත්වයින්ගේ දුක් දුරලෝ පරමෝත්තම නිදුකානන් වහන්සේ දේශනා කොට වදාළ ඒ අනුත්තරියෝ ගම්බීරෝ ශ්‍රී සද්ධර්මය ඔබට දායාද කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාවයි එලෙසින් අවසන් වූයේ. මෙතෙන් පටන් පින්වත් ඔබවත් එකතු කරගෙන පින්වත් ස්වාමීනි ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව යලිත් වතාවක් අප සියලුම දෙනා ආරාධනා කරනවා. ස්වාමීනි අපේ සිත නිවාලනයේ උත්තම භාවනාව අප කෙරෙහි අනුකම්පාවෙන්ම සිදු කරන හැටියට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අපි මේ තිබෙන කාල වේලාවට අනුරූපව අපි සුළු මොහොතක් උතුම් වූ මෙත් සිත පතුරුවමු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන අදහසින් මා කියන දේ හොඳින් අහගෙන උතුම් මෙත් සිත පතුරවන්න. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඊරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම උතුරු දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මාමෙන්ම
උතුරු අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම නැගෙනහිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම දකුණු දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම බටහිර දිශාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා
ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම බටහිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමෙන්ම උඩදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන තුළින් ධර්ම ශ්‍රවණමය වශයෙන් භාවනාමය වශයෙන් අප රැස් කළ සියලු පින් පළමු කොට සියලු දෙවිවරුන්ට අපි අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු
සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ දෙවිවරු සියලු දෙනා අප හැම දෙනාට දෙවියන්ගේ සියලු ආරක්ෂාව උපකාරය සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දායකත්වයේ දරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු කහගොල්ල දියතලාවේ පදිංචිව සිට මීට වසර 25කට පෙර මිය පරලෝ ගිය WM ගුණසේකර පියාණන්ට මීට වසර 4කට පෙර මිය පරලෝ ගිය PL සෝමාවතී මෑණියන්ට PL කරුණාදාස පියාණන්ට පොඩියප්පු හාමි පියාණන්ට පොළොන්නරුවේ පදිංචිව සිට මිය පරලෝ ගිය KA එසබෙලා නෝනා ආච්චි අම්මාට JA මර්තීනු අප්පුහාමි ආච්චි අම්මාට ඒ වගේම සීයාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගියපු සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් වෙත්වා. අද මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්ව වෙන ඒ පින්වතුන්ලා හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින JA නන්දාවතී මෑණියන්ට චම්පිකා නැගණියට වසන්තී දියණියට සහ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. ලංකා බැංකුවේ දැනට සේවයේ නියුතු සියලු දෙනාටත් විශ්‍රාමලත් සියලු දෙනාටත් විශේෂඥ වෛද්‍ය සමන් එදිරිමුනි මහතාටත් ඒ පවුලේ සෑම සියලු දෙනාටත් වෛද්‍ය අයිරාංගනී මහත්මියට සහ ඒ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පින්වත් කුෂානී දියණියට ඒ වගේම පළමු වසරේ ඉගෙනුම ලබන සස්මික පුතණුවන්ට සහ සලිත්මා දියණියට ඇතුළු ඒ දරුවන්ට මේ සියලු පින්වල ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන උතුම් කල්යාණ මිත්‍ර ඇසුරම ඒ දරුවන්ගේ ජීවිතවලට ලැබෙත්වා. අද මේ ධර්ම දානයට දායක වන පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පින් බලයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගුණදහම් පුරමින් සුවසේ පින් කරමින් ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ගෞතම සාසනය තුළ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. ශ්‍රෝතා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් පිනන්ත ඔබේ ජීවිත පිනෙන් පුරවාලන අදිටනෙන් විවේකී ඉරිදා දවසේ ඔබට තිලින කරන සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල සදහම් දේශනාවයි එලෙසින් අවසන් වූයේ. අද දවසේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දයාවෙන් යුතුව උතුම් දහම් අසුනට වැඩම කරමින් සුන්දරෝ දහම් පරයායක් අපට මෙනෙහි කර දුන්නා වූ පින්වත් ස්වාමීනි ඔබ වහන්සේටත් අපි අනන්ත පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත්භාවයේ වේවා. මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට ධර්මදේශනාව පුරාවටම රැස් වූ සියලුම පින් පින්වත් ඔබ වහන්සේට එක ලෙසම අනුමෝදන් වේවායි කියා සාදු සාදු සාදු. එලෙසින් මද දවසේ උතුම් සදහම් දේශනාව වෙනුවෙන් බැතිවර දායකත්වයෙන් කටයුතු කළ මිය පරලොව ගිය දෙමව්පියන්ට සහ සියලුම
ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළා වූ පින්වන්ත පිරිසවත් ඉතාමත් දයාවෙන් යුතුව සිහිපත් කරනවා. පින්වන්ත ඔබටත් මෙලෙසින්ම උතුම් ධර්ම දානය පිණිස දහම් වැඩසටහනක් උදෙසා දායකත්වයක් ගන්නට සිත පහළ වෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න 071 232 88යි 87 071 232 88යි 87 ඇමතුම් අංකය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්නට පුළුවන් කියන කාරණාවත් අපි දයාවෙන් යුතුව සිහිපත් කරන්නට කැමැති. එසේනම් අද දවස පුරාවටම අපත් සමගින් රැඳී ඉඳලා විවේකී ඉරිදා දවස තුල ඔබේ ජීවිත පිනෙන් පුරවා ගන්නට කටයුතු කළ සියලුම දෙනාටත් කොරෝනා වසංගතයෙන් දුකටපත් වූ පීඩාවටපත් වූ සියලුම දෙනාත් සුවපත් වෙන්නට මේ සියලුම පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සිහිපත් කරමින් අපි යලිත් ලබන ඉරිදා දවසේ උදෑසන 8ට මෙලෙසින්ම සතියන්ත සීල භාවනා වැඩසටහන රැගෙන පැමිණෙන බලාපොරොත්තු ඇතිව සමුගන්නවා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙමින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.